ඔබට යේසුස් වහන්සේ පැමිණෙන කාලය ගැන කතා කරන්න යනවා. මේ පණිවිඩයේ තියෙන වැදගත්ම කොටසටයි අපි ඇතුළේ. ගොඩාක් අවසාන කාලය ගැන කතා කරපු දෙවියන් වහන්සේගේ මිනිස්යන් මම මේ කතා කරන්නට යන කාරණේ ගැන කතා කරලා නැහැ. එනිසා ගොඩක් මිනිසුන්ට යේසුස් වහන්සේගේ පැමිණීම ගැන තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රශ්න තමයි ඇති වුනේ. ඔබ දන්නවද මේ ලෝකයේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම දෙවියන් වහන්සේට කැලෙන්ඩරයක් තියෙනවා. ඒක පොප් ගෙගරි හදලා තියෙන මේ කැලෙන්ඩරේ නෙවෙයි. ඒ කැලෙන්ඩරේ සමග යුදෙව්වන් ඊශ්‍රායෙල් වරුන් වැඩ කරගෙන එනවා. මේ කැලෙන්ඩරේ එක්තරා කොටසක් එක අවස්ථාවකදී දෙවියන් වහන්සේ එළිදරව් කරලා තියෙනවා. මෙන්න මේ කැලෙන්ඩරයත් එක්ක තමයි අපි මේ කාලය ගැන කතා කරන්නේ. දැන් ඔබට මෙතෙක් කිව්වා යේසුස් වහන්සේගේ උපත, මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම ගැන කියපු හැම අනාගත වාක්‍යයක්ම කියපු විදිහටම සම්පූර්ණ වුණා. උන්වහන්සේම දේව දූතයෝ, ගෝලයෝ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන කතා කළා. මේ පැමිණීම ගැන විශේෂ ලකුණක් දුන්න අහස පොළොව පහව ගියත් ඒක පහව යන්නේ නැහැ. ඒ කියන්නේ මම එනවම කියන එක උන්වහන්සේ තුල සහතික. ඊළඟට මම ඔබට ඉගැන්වුවා මේ පැමිණීම අධියර දෙකකින් යුක්තයි. පළවෙනි අධියර නැත්තම් පළවෙනි ප්‍රකාශ වීම ස්වර්ගයේ ඉඳලා මධ්‍ය ආකාශයට ඒක 100%ක්ම උන්වහන්සේගේ සභාව උදෙසා උන්වහන්සේ මධ්‍ය ආකාශයට එද්දී මලහු අය අතරින් සුද්ධවන්තයෝ නැගිටිනවා. ඊළඟට ජීවත්ව ඉන්න අය අතරින් ඒ සුදුසුකම් ලාභීන් අන්වෙසක්ව ඔවුන් සමග එකට බලාකුල් අතරට ඇද ගන්න. ඒක රහසිගතයි, ඒක කාටවත් පේන්න දෙන්නේ නැහැ. බයිබලයේ කියනවා විදුලිය පෙරදිගෙන් නික්ම අපරදිග දක්වා යම්සේ ගමන් කරනවාද එලෙස මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීමත් සිදු වෙනවා. ක්ෂණිකව මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න යනවා. ඒ වගේම එතන අවුරුදු 7ක කාල පරිච්ඡේදයක් අපි ඉන්ට යනවා. මේ අවුරුදු 7 තුල මොනවාද වෙන්නේ කියන එකත් බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. උන්වහන්සේ මේ අවුරුදු 7 තුල මේ පොළොවේ අපි කළ සේවයට විපාක දෙන්නේ. ඒ අවුරුදු 7 තුල පොළොවේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පීඩාව පවතින්න යනවා. ඒ අවුරුදු 7 අවසානයේ නැවත අපි යේසුස් වහන්සේත් එක්ක යෙරුසලමට එන්නේ. අවුරුදු 1000ක් පොළොවේ රජකම් එක දෙයක් ඔබට කියාගෙන ගිහින් ඒක සම්පූර්ණ කරන්න බැරි වුණා. මං කිව්වා මේ පොළොවේ මිනිස්සු පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරනවා. ඔවුන්ට ඔප්පු කරගන්න තාම දෙයක් නැහැ. මං කිව්වා එහෙම ජීවීන් නැහැ. උතුම් උත්සාහ කරනවා, හොයනවා. එහෙම ජීවීන් නැති. මොකද මේ පෘථුවිය විතරක් මේ විශ්වයත් එක්ක බලද්දී මේ විශ්වයේ තියෙන අනිකුත් ලෝකවල එක්ක බලද්දී පෘථුවිය තුල විතරක් නෙමේ තවත් මිනිසුන් ඉන්න ජීවීන් ඉන්න ලෝකවල ඇති කියලා වුන් විශ්වාස කරනවා. මේක ඔප්පු කරගන්න උන්ට බෑ. යේසුස් වහන්සේගේ පළමු ප්‍රකාශ වීමේදී සුද්ධවන්තයෝ ජීවත් වෙන්න සුද්ධවන්තය අතුරුදහන් වීමත් එක්ක ඒ මතේ සහතික වෙනවා. උන් මුළු ලෝකෙටම හඬ ගහලා කියන්ට යනවා පිටසක්වල ජීවීන් නැවිත් මේ පොළොවේ මිනිසුන් අරන් ගිහින් කියලා. ඒ ෆ්ලයිට් වල පයිලට්ලා නැතුව යද්දි ෆ්ලයිට් ඇතුලේ එංගලන්තෙන් ෆ්ලයිට් එකට නැග්ගා කණ්ඩායමක්. ඔවුන් ලංකාවට එනකොට ෆ්ලයිට් එකේ නෑ. නියමුව දෙන්නව සෝගත්තේ නැත්නම්. ලංකාවට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දි නැගපු මිනිස්සු නෑ. එහෙන් කියනවා මෙන්න මේ අය ආවා කියලා. මෙහෙට එනකොට නෑ. ලෝකෙටම ඔප්පු වෙන්න යනවා පිටසක්වල ජීවින් ඉන්නවා කියලා.
ඊළඟට ඔවුන් එතන ඉඳලා සූදානම් වෙනවා. ඔවුන් විශ්වාස කරනවා කොයි වෙලේ හරි මේ පිටසක්වල ජීවීන් නැවත පොළොව ආක්‍රමණය කරන්නට යනවා කියලා. ඒ සූදානමින් ඉද්දි තමයි අර තුන්වෙනි ලෝක මහා යුද්ධය වෙන වෙලාවේ යේසුස් වහන්සේ ඔසවගත්තු කණ්ඩායමත් එක්ක පොළොවට එන්නේ. බයිබලයේ කියන උන්වහන්සේ පේන්න එනවා. උන්වහන්සේව ඇන්න අය පවා දකින්න යනවා. උන්වහන්සේට ඇනපු අය පවා, මරපු අය. හැම මිනිහෙක් උන්වහන්සේව දකින්න යනවා. සොරෙක් එන්නාක් මෙන් එනවා කිව්වේ පළවෙනි ප්‍රකාශ වීමයි. මේ දෙවෙනි ප්‍රකාශ වීම ගැන නෙමෙයි. දෙවෙනි ප්‍රකාශ වීම හැමෝටම පේන්න එනවා. සමහරවිට පැය ගාණක් තිස්සේ උන්වහන්සේයි. හේතුව මේ පොළවේ පවතින යුද්ධයත් එක්ක. ඉතින් මේ පොළවේ ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන හැමෝම හැරෙනවා යේසුස් වහන්සේ වෙතට. ඔවුන් හිතනවා මේ පිටසක්වල ජීවීන් තමයි එන්නේ කියලා. ඒ නිසා ඔවුන්ගේ තියෙන නවීන තාක්ෂණ හැම ආයුධයක්ම රැගෙන යේසුස් වහන්සේත් එක්ක සටන් කරනවා. ඉදන්නවා ඒවා හරියන්නේ නැහැ කියලා. බයිබලයේ කියන උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන තියුණු කඩුවකින් වචනය ගැනයි කතා කරන්නේ. වචනයි ප්‍රකාශ කරන්න යන්නේ. මේ හැම જાතියක්ම විනාශ කරලා දානවා. ඒක මං කියාගෙන ඇවිල්ලා අතරමඟ නැවතිලා වෙන පැත්තකට ගියා සෝරි. ඉතින් ඒක මේ ලෝකේ තියෙන සමහර මතයන් මිනිසුන්ට ඔප්පු වෙන්න යන ආකාරය. ඉතින් මම ඔබට මෙතෙක් මේ කාරණා ගැන පැහැදිලිව කතා කළා. ඒ වගේම මම ඔබට පෙන්නුවා ලෝකාන්තිමේ ගැන ඔවුන් අහන ඔබේ පැමිණීමටත් ලෝකයේ අන්තිමේටත් අහන මේ ලකුණු වල එතන ලෝකේ කියලා කතා කරන්නේ එයොන් කියන ග්‍රීක වචනයයි. ඒ නිසා ඔවුන් අහන්නේ මේ යුගයේ අවසානය ගැනයි. මේ යුගයේ අවසාන වෙන්නේ යේසුස් වහන්සේගේ රහස් පැමිණීමත් එක්ක. සුද්ධවන්තයෝ සෝ ගැනීමත් එක්ක. ඒ පැමිණීම පිළිබඳ ඔවුන් ලකුණු අහනවා. ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මම නැවත මතක් කරනවා රහස් පැමිණීමක් ගැන. ඒ ලිදරව් ඔවුන්ට ආවේ පස්සේ. ඔවුන්ට අවබෝධය තිබුණේ දහසක් අවුරුදු රජකමට දාවිද්ගේ සිංහාසනයේ මත වාඩි වෙන්න යේසුස් වහන්සේගේ පැමිණීම ගැන. ඉතින් ඔවුන් ඒ ගැන අහද්දී උන්වහන්සේ දුන් ලකුණු වලින් ඔසවා ගැනීමට පෙර සිදුවන දේවල් සහ ඔසවා ගැනීමෙන් පසු සිදුවන දේවල් මේ කාරණා දෙකම පැහැදිලිව කියා දෙනවා. ගොඩක් අවසාන කාලය ගැන කතා කරන අය කියනවා ඔසවා ගැනීමට පෙර සිදුවන දේවල් පිළිබඳ ලකුණු යේසුස් වහන්සේ දීලා නැහැ කියලා. මම දන්නේ වුන් මේවා කියන්නේ කොහොමද කියලා. මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා. මම මෙහෙම කතා කරන්නේ මම ගොඩාක් අවසාන කාලය ගැන සෙමිනාර්වලට ඉඳලා තියෙනවා. ගොඩක් අය කියන දෙයක්. ඔසවා ගැනීම ගැන ලකුණක් නැහැ කියලා. හොඳට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක විවෘතව බැලුවොත් යේසුස් වහන්සේම ගොඩක් ලකුණු කියනවා. එක ලකුණක් මම කියන්න. නෝවගේ ලකුණ. යේසුස් වහන්සේ කියනවා නෝවගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයා ගීමත් වන්නේ. දැන් නෝවගේ කාලේ ජලගැල්මකින් ලෝකෙ විනාශ කළා. නෝවා එවකට හිටපු මෙසොපොතේමියානු අඩකව හිටපු මුළු මිනිස්යන්ට මේ විනාශය ගැන කිව්වා. දෙවියන් වහන්සේ කියපු තැන ඉඳලා ජලගැල්ම පමුණුවන්ට අවුරුදු 120ක කාලයක් ගත්තා. 120ක් වුන්ට දුන්නා. විනාශ නොවි බේරෙන්න. නැවකුත් හැදුවා. නමුත් ගැලවුණේ නෝවාගේ පවුලේ 8 දෙනා විතරයි. ඔහුත් භාර්යාවත් පුතු 3 දෙනා සහුන්ගේ භාර්යාවන් 3 දෙනා. මිනිස්යන්ගෙන් ගැලවුණා. අනිත් ඔක්කොම විනාශ වුණා. හේතුව ඇයි? ඔවුන් එකක් විශ්වාස කළේ නැහැ. දෙක ඔවුන් ලකුණු දිහා බලන් හිටියා. වර්ෂාවක් එවන විට පොළොවට ඇවිල්ලා තිබුණේ නැහැ. පොළොවෙන් මතුවෙන මීදුමකින් තමයි පොළොව තෙමුවේ. ඒ වගේම ජලගැල්මක් දැකලා තිබුණේ නැහැ. පළවෙනි නැව තමයි නෝවා හැදුවේ. ඔවුන් මුහුද දැකලා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් විශ්වාස කළේ නැහැ. ඔවුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ජීවත් වුණා කියලා බයිබලයේ. කන බොන එක වරදකුත් නැහැ. විවාහය වරදකුත් නැහැ. මේ කියන්නේ ඊට එහයින් පැවතුණු දේවල්.
ඔවුන්ගේ එකම අරමුණ කෑම කරගත්තා දෙක ලිංගිකත්වය කරගත්තා. අන්තිමට ජලගල් මැවිත් විනාශ කරන තුරු කවුරුත් දැන සිටියේ නැහැ. අපි ගායනා කරනවා ගීතිකාවක්, පරණ ගීතිකාවක්, කරුණාවේ දොරටුව වසනට පෙර ඔබ පසුතැවිලිව දැන් ගැලවුම ලබා ගන්න. කරුණාවේ දොරටුව කියන්නේ මේ අනුග්‍රහයේ කාලය. මේක ඉවර වෙනවා යේසුස් වහන්සේගේ රහස් පැමිණීමත් එක්ක. ඊට කලින් එතනට සූදානම් වෙන්න කියන එකයි කියන්නේ. ඉතින් මේ ලකුණෙන් සම්පූර්ණ කතා කරන්නේ යේසුස් වහන්සේගේ රහස් පැමිණීම ගැන. දෙවනි පැමිණීම ගැන කිසිම සූදානමක් ඕනේ නැහැ. ඒ කියන්නේ පොළොවට එන ප්‍රකාශ වීම ගැන, දෙවනි ප්‍රකාශ වීම ගැන ඒකට සූදානම් වෙන්න කිසි දෙයක් නැහැ. මොකද ඒක යුදෙව්වන් උදෙසා වන දෙයක්. ඒ තුල එසවීමක් ගැන කතා කරන්නේ නැහැ. ඒ තුල පවතින්නේ ලොකු යුද්ධයක්. ඒක අපි වෙනුවෙන් නෙවෙයි. නොවගේ ලකුණ කිසිසේත්ම දෙවනි ප්‍රකාශ වීමට අදාළම නැහැ. නොවගේ ලකුණ අදාළ වෙන්නේ ඔසවා ගැනීම බලාපොරොත්තුව ඉන්න අයට විතරයි. ඔය මම එක ලකුණක් කිව්වේ. මේ වගේ ලකුණු මට වෙන් කරලා ගොඩක් ඔබට පෙන්වන්න පුළුවන්. එසවීමට කලින් පවතින. ඉතින් අපි දැන් බලන්න යනවා කාලය ගැන. මේක ඉතාමත්ම වැදගත්. අපි පෙරළමු දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ ඒකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පද අපි කියවන්න යනවා. මේ කොටස ඉතාමත්ම වැදගත්. මේ කොටස අහපුවාම ඔබ කියයි අද දවසේ මම මෙතන සිටගත්තු එක මොන තරම් භාග්‍යයක්ද කියලා. දැන් මම මෙතෙක් කියපු කරුණු ඔබ මීට කලින් කොහෙන් හරි අහලා තියෙනවා. මෙතෙක් කියපු දේවල්, සමහර දේවල් තියෙන්න ඇති පොඩ්ඩක් අලුත් දේවල්. මම මෙතෙක් කියපු හැම තොරතුරක්ම ඔබ අහපු දේවල්. මේ කොටස ඔබේ පාලකතුමා ඉගැන්වුවා නම් මිස නැත්තම් වෙන අහන්න මාර්ගයක් ඔබට නැහැ. පාස්ටර් උගන්වලා තියෙනවද දන්නේ? දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ. නෑනේ. එහෙනම් ඔබ අලුතෙන්ම මේක අහන්න යනවා. පළවෙනි පද තුන. කල්දිවරුන්ගේ රාජ්‍ය කෙරෙහි රජකමට පත් කරනු ලැබුවා වූද මේදවරුන්ගේ වංශයේ අහශ්වරොස්ගේ පුත්‍ර වූ දාරියුස්ගේ පළවෙනි අවුරුද්දේදී, එනම් ඔහුගේ රජකම් කිරීමේ පළවෙනි අවුරුද්දේදී යෙරුසලම පාළුව තිබීම සම්පූර්ණත්වයයි ස්වාමින් වහන්සේ අනාගත වක්තෘ යෙරමියා ලවා කියවූ අවුරුදු ගණන 70 අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම් ගත්ෙමි. එවිට මම निराහාරව ගෝනිරෙදිද අලුද ඇතුව යාඥාවෙනුත් කන්නලව්වෙනුත් ස්වාමි වූ දෙවියන් වහන්සේ සොයන පිණිස මාගේ මූණ උන්වහන්සේ දෙසට හරවා. ඇති පාස්ටර්. දැන් මේ වන විට මේ දානියෙල් සහ යුදෙව්වන් පහල්කමේ හිටියේ. දැන් මේ දානියෙල් යෙරමියාගේ පොත කියවමින් සිටියා. පොත කියවමින් නිද්දී ඔහු දැනගත්තා යුදෙව්වන් පහල්කමේ ඉන්නේ අවුරුදු 70යි කියලා. දැන් මම මේ ටිකට එන්න කලින් වෙන මෙහෙම පැහැදිලි කරා. ඊශ්‍රායලය කියන්නේ එක ඒකීය රාජ්‍යයක්. සාවුල්, දාවිද්, සලමොන් කියන මේ රජවරු තුන්දෙනා යටතේ ඒකීය රටක් හැටියට ඊශ්‍රායලය පාලනය වුණා. සලමොන්ගේ පුත්‍ර යෙරෝබෝවම්ගෙන් පස්සේ යෙරෝබෝවම් රජකමට පැමිණීමත් එක්ක මේ ඒකීය රාජ්‍යවල් දෙකක් බවට පත් වුණා. උතුරු රාජධානිය සහ දකුණු රාජධානිය වශයෙන්. උතුරු රාජධානිය එක රජ කෙනෙක් යටතේ පාලනය වුණා. දකුණු රාජධානිය තවත් රජ කෙනෙක් යටතේ පාලනය. යෙරෝබෝවන් ගත්තු වැරදි උපදෙසක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. උතුරු රාජධානියට ගෝත්‍ර 10ක් හිටියා. දකුණු රාජධානියට ගෝත්‍ර 2ක් හිටියා, යුදා සහ එෆ්‍රායිම්. උතුරු රාජධානිය ක්‍රිස්තු පූර්ව 722 දී මහා බබිලෝනිය යටතේ වහල්කමට ගියා. දෙවන් වහන්සේ කියපු දේවල් උන්වහන්සේ කියපුවා දිගින් දිගටම වුන් ප්‍රතික්ෂේප කරමින් ගියා. අකීකරු වුණා. ඒකේ ප්‍රතිඵලය වුන් වහල්කමට ගියා.
ඔවුන් වහල්කමට ගියාමයි තාම ඔවුන්ගේ දේශයට හැරිලා ආවේ නැහැ. තාමත්. ඔවුන් තමයි ලෝකේ හැම තැනම විසිරව ඉන්නේ. හැබැයි බයිබලයේ අනාගත වාක්‍යයක් තියෙනවා උන්වහන්සේගේ දෙවනි පැමිණීමට කලින්. ඒ කියන්නේ දෙවනි ප්‍රකාශ වීමට කලින් මේ හැමෝම තමන්ගේ දේශයට එන්න යනවා. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 586 දී යුදා සහ ඒප්‍රායිම් කියන මේ ගෝත්‍ර දෙක නම් කළේ යුදා රාජ්‍ය හැටියට ඔවුනුත් වහල්කමට ගියා. ඔවුන් එක්ක තමයි දානියලුත් වහල්කමට ගියේ. දානියලීට කලින් වහල්කමට ගියා නෙමෙයි ඔවුන්ව ඒ රජවරු ගෙනිච්චා. හොඳ ශක්ති සම්පන්න තරුණයන්ව සිටිය නිසා ඔවුන්ගේ දේශයට සේවයක් ගන්න. දැන් මේ වෙද්දි යුදෙව්වොත් වහල්කමේ. දැන් එවැනි පසුබිමක තමයි දානියෙල් මේ යෙරමියා කියන පොත කියවමින් සිටියා. මේ පොත කියවද්දී ඔහු දැනගත්තා යුදෙව්වෝ වහල්කමේ ඉන්ට යන්නේ අවුරුදු 70ක් කියලා. මේ අවුරුදු 70ට පස්සේ නැවත ඔවුන් තමන්ගේ දේශයට හැරිලා යනවා කියන එක ඔහු දැනගත්තා මීට කලින් යෙරමියා අනාගත වාක්‍ය කියලා තිබුණ නිසා. ඉන්සහු මොකද කළේ? නිරහර විඳගෙන තමන්ගේ සහ තමන්ගේ සෙනගගේ පව් කියා දෙමින් පසුතැවිලි වෙන්න පටන් ගත්තා. මෙහෙම ඉද්දී දෙවියන් වහන්සේගේ දූතෙක්ව දෙවියන් වහන්සේ එව්වා දානියෙල් වෙතට. ඇවිත් මෙන්න මේ විදිහට ඔහුට කතා කරන්න ගත්තා. මෙතන තමයි දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ මං කිව්වේ කොටස ඔහුට එළිදරව් කරන්න. 24 වෙනි පදයේ සිට 23 වෙනි පදේ ඉඳලා 27 වෙනි පදේ දක්වා. 23 සිට 27 දක්වා. එම පරිච්ඡේදයේම නුඹේ කන්නලව්වේ පටන් ගැනීමේදී ආඥාවක් ලැබ මම නුඹට දන්වන්ට ආවෙමි. මක්නිසාද නුඹ බොහෝ ප්‍රේම ලද්දෙක්ය. ඒ නිසා කාරණේ කල්පනා කොට දර්ශනේ තේරුම් ගනින්න. වරද තීන්දුව කරන්ටත්, පව් කෙලවර කරන්ටත්, අපරාධ උදෙසා සමගිකමක් කරන්ටත්, සදාකල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත්, දර්ශනය සහ අනාගත වාක්‍ය මුද්‍රණය කර තබන්ටත්, අතිසුද්ධස්ථානයේ ආලේප කරන්ටත්, නුඹේ සෙනගත් නුඹේ ශුද්ධ වූ නුවර ගැන සති 70ක් නියම කර තිබේ. එබැවින් නුඹ මෙසේ දැනගෙන තේරුම් ගනින්න. එන යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේපලා තැනැත්තා දක්වා සති 7ක්ද සති 62ක්ද තිබෙන බවය. කැළඹීම් සහිත කාලවලදී උවත් වීතියත් අගලත් නැවත ගොඩනගනු ලබනවා ඇත. සති 62කට පසු ආලේපලා තැනැත්තා සිඳ දමනු ලැබේ. කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙන අධිපතියාගේ සෙනග නුවර සහ සුද්ධස්ථානයේ විනාශ කරන්නෝය. එහි කෙලවර ජලගැල්මකින් මෙන් වන්නේය. කෙලවර දක්වාම යුද්ධ පවතින්නේය. පාලු කිරීමද නියම කර තිබේ. ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථීර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය. පාලු කරන්නේ පිළිකුල් වල මුදුන පිට එන්නේය. පාලු කරන දේ පිටට නියම වූ තීන්දුව දක්වාම උදහස වගුරුන් ලබන්නේ යයි කීවේය. ඔව්. තමයි පැමිණි දේව දූතයා 24 වෙනි පදේ අපි නැවත බැලුවොත් එතන කියනවා වරද තීන්දුව කරන්නටත්, පව් කෙලවර කරන්නටත්, අපරාධයේ උදෙසා සමගිකමක් කරන්නටත්, සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත්, දර්ශනය සහ අනාගත වාක්‍ය මුද්‍රා කර තමන්ටත්, අතිසුද්ධ ස්ථානය ආලේප කරන්නටත්, නුඹේ සෙනගත් නුඹේ ශුද්ධ වූ නුවරත් ගැන සති 70ක් නියම කර තිබේ. නුඹ ගැනත් මොකද මෙතන කියන්නේ? නුඹේ සෙනගත් නුඹේ නුවරත් උදෙසා. මෙතන කතා කරන්නේ 100%ක්ම යුදෙව්වන් ඊශ්‍රායෙල් වරුන් වෙනුවෙන්. නුඹ ගැනත් නුඹේ සෙනග ගැනත් කියලා කියද්දි මේ යුදෙව්ව ගැනයි කතා කරන්නේ. හරි? සති 70ක් නියම කර තිබෙනවලු. දැන් මේ 24 වෙනි පදේ කියන දේ මම ඔබට තේරෙන විදිහට පැහැදිලිව කියනවා නම් මේක අනාගත වාක්‍යයක්, ප්‍රොපේතමය භාෂාවක්.
මෙතන කියන්නේ යේසුස් වහන්සේගේ පූජා වීම කරන කොටගෙන සිදුවන දෙය හා උන්වහන්සේ අදාහ ගැනීමෙන් ලබන්නා වූ සදාකාලික ධර්මිෂ්ඨකම ගැනද පීඩා කාල අවුරුදු 7 තුල සිදුවන දේ ගැනයි මේ 24 වෙනි පදේ කතා කරන්නේ. හරි? මම නැවත කියන්නම්. යේසුස් වහන්සේගේ පූජා වීම ගැන. ඒ පූජා වීම තුලින් සිදුවන පැමිණෙන දේ ගැන, යේසුස් වහන්සේ අදාහ ගැනීමෙන් ලබන සදාකාලික ධර්මිෂ්ඨකම ගැන සහ පීඩා කාල අවුරුදු 7 තුල සිදුවන දේ ගැනයි මේ 24 වෙනි පදේ කියන්නේ. එහෙම කියලා කියනවා මේ සියලු දේ වෙන්න සති කීයක්ද නියම කරලා තියෙන්නේ? 70ක්. මේක ප්‍රොපේතමය භාෂාවක්. අනාගත වාක්‍යමය භාෂාවක්. හරි, බයිබලයේ කියන්නේ ප්‍රොපේතමය පොතක්. පළවෙනි පේත්‍රස් 1:19 කියලා එතන කියනවා කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක පැමිණියේ නැහැ. දෙවියන් වහන්සේ විසින් පොළොමුණු ලැබ උන්වහන්සේගෙන් ලැබූ ලෙස මිනිසුන් කතා කළා. හැම අනාගත වාක්‍යයක්ම දෙවියන් වහන්සේ විසින් කතා කළා. මම කියන්න ගියේ මේ පොත අනාගත වාක්‍යමය පොතක්. පරණ ගිවිසුම කියන්නේ තනිකර බහුතරයක් අනාගත වාක්‍ය ඇති පොතක්. අලුත් ගිවිසුමෙත් අනාගත වාක්‍ය සඳහන්ව තිබෙනවා. ඉතින් මෙතන මේ ප්‍රොපේතමය භාෂාවෙන් තමයි මේ කතා කරන්නේ. මෙතන කතා කරන එක සතියක් හොඳට අහගන්න. අවුරුදු 7ක් ගැනයි කියන්නේ. එක සතියක් කියන්නේ අවුරුදු 7ක්. මගේ ඔබට ඔප්පු කරන්න මේ පාඩමේ අධ්‍යය කොහොමද? එතකොට සති 70ක් යද්දි 77න් වැඩි කරනකොට අවුරුදු 490ක්. දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ අවුරුදු 490ක් දෙවියන් වහන්සේ ඉදිරියට තිබෙන අවුරුදු 490ක් දානියෙල්ට එළිදරව් කරනවා. හරි? ඊළඟට 25 වෙනි පදේ කියනවා එබැවින් ඔබ මෙසේ දැනගෙන තේරුම් ගන්න එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්නට ආඥාව ලැබෙන තැන් පටන් උන්වහන්සේ පැහැදිලිව කියනවා මේ සති 70 පටන් ගන්නෙ කොතනින්ද? නැත්නම් මේ අවුරුදු 490 පටන් ගන්නෙ කොතනින්ද? ඒක ඉවර වෙන්නේ කොතනින්ද කියලා. මේක හොඳට අහගන්න. එතකොට තමයි ඔබට තේරුම් ගන්න පුළුවන්. මෙතන කියනවා යෙරුසලම නැවත ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තැන් පටන්. එතනින් තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ යුදවෝ හිටියේ වහල්කමේ. ඔවුන් කණ්ඩායම් 3ක් හැටියට තමයි වහල්කමින් එළියට ආවේ. තමන්ගේ දේශයට ගියේ. පළවෙනි කණ්ඩායම ගියා යොසුවා සහ සෙරුබාබෙල් එක්ක. සෙකරියා කියන පොත් කියවද්දී ඔබට මේව හොඳට බලා ගන්න පුළුවන්. ඔවුන් ගිහිල්ලා දේව මාලිගාව හැදුවා. දෙවනි කණ්ඩායම එස්රාත් එක්ක ගියා. ඔවුන් ගිහිල්ලා විවස්ථාව හැදුවා. ඉගැන්නුවා. තුන්වෙනි කණ්ඩායම නෙහෙමියත් එක්ක ආවා. තුන්වෙනි කණ්ඩායම ආවේ යෙරුසලම ගොඩනගන්නට, පෞර ගොඩනගන්නට. කෝරෙස් කියන අධිරාජ්‍යවාදියා තමයි මේ ආඥාව දුන්නේ. දැන් මෙතන කියනවා යෙරුසලම ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තැන් එතන තමයි මේ සති 70 පටන් ගන්නෙ. ඊළඟට කියනවා අධිපතියා වූ ආලේපලත් තැනැත්තා දක්වා සති 7ක්ද සති 62ක්ද නියම කර තිබෙන බවයි. මේ ආලේපලත් තැනැත්තා කියලා කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. ක්‍රිස්තුස් කියන්නේ ආලේපලත් තැනැත්තා කියන එකයි. ලෝකේ පළමු වරට දෙවියන් වහන්සේගේ පූර්ණ දේවත්වයෙන් සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ආලේප කළ එකම මිනිසයා යේසුස් වහන්සේ. මීට පෙර කිසිම පරණ ගුස්මේ කිසිම සුද්ධවන්තෙක් සුද්ධාත්ම වහන්සේගේ පූර්ණත්වය ලබලා තිබුණේ නැහැ. සුද්ධාත්ම වහන්සේ ඔවුන් මතට ආවා. ඒ වැඩේට ආලේප කළා. ඒ වැඩේ ඔවුන් සමග කළා. නැවතුන් වහන්සේ ගියා. ආලේපේ තිබුණා. සුද්ධාත්ම වහන්සේ පළමු වරට මිනිස්සෙක් තුලින්ට ආවනම් ඒ දේවත්වයේ පූර්ණත්වයේ සමග ඒ පුද්ගලයා යේසුස්. අපි තුල උන්වහන්සේ.
උන්වහන්සේට ක්‍රිස්තුස් කිව්වේ ඒකේ තේරුම ආලේපලත් තැනත්තා කියන එක. මෙසායා කියද්දී ඒකේ තේරුම ආලේපලත් තැනත්තා කියන එක. දැන් ආලේපලත් අධිපතියා කියලා කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. දැන් කෝරේස් ආඥාව දෙන තැන තමයි මේ සති 70 ආරම්භ වෙන්නේ. අවදද කෝරේස් ආඥාව දුන්නේ? ක්‍රිස්තු පූර්ව 453. මේක ලෝකේ තියෙන හැම බයිබල් විද්‍යාලයක්ම ගන්න. ඔබ කල්පනා කරයි කොහොමද මේ වර්ෂ දැනගත්තේ? බයිබලයේ තියනවාද කියලා. බයිබලයේ වර්ෂය සඳහන් කරලා නැහැ. කියන්නේ ආඥාව ලැබෙන තැන විතරයි. හැබැයි රජවරුන්ගේ ලේකම් වරු ඒ පොත්වල මේ හැම වකවානුවක් කාලයක් අවුරුද්දක් දවසක්ම මේවා සටහන් කරලා තියෙනවා. මේ වර්ෂ හොයාගත්තේ විදිහට. මේවා සත්‍යයි. මේවා කිසිම වෙනසක් නැහැ. බයිබලයේ තුල නැතුවට මේවා සත්‍යයි. ලෝකේ ඉන්න සියලු බයිබල් විශාරදවරුන් මේ සත්‍ය ගැන කතා කරනවා. හැමෝම කියනවා ක්‍රිස්තු පූර්ව 453 දී තමයි කෝරේස් ආඥාවක් දීලා තියෙන්නේ ගිහින් යෙරුසලම ගොඩනගන්න කියලා. ඊළඟට එතන ඉඳලා ආලේපලත් තැනත්තා සිඳ දමන විට සති 69ක් ඉවර වෙලා. ඒ කියන්නේ අවුරුදු 483ක් ඉවරයි යේසුස්ගේ මරණය සිද්ධ වෙන්නේ. එතන කියනවා පැහැදිලිම සති 7ක්ද සති 62ක්ද ගතවන විට ආලේපලත් තැනැත්තව සිඳ දමනවා. ඒකට ආඥාවක් ලැබුණු තැන ඉඳලා යේසුස් වහන්සේගේ මරණය සිද්ධ වෙද්දී සති 69ක් ඉවරයි. අවුරුදු වලින් ගත්තොත් අවුරුදු 483ක් ඉවරයි. තව සති කීයක් ඉතුරු වෙලා තියෙනවද? එක සතියයි ඉතුරු වෙලා. සති 70න් එක සතියයි ඉතුරු වෙලා. ඒ සතිය ගැන තමයි 27 වෙනි පදේ කතා කරන්නේ. මොකද්ද කියන්නේ? ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථීර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය. පාලු කරන්නෙක් පිළිකුල්ව මුදුන පිට එන්නේය. පාලු කරන දේ පිටට නියම වූ තීන්දුව දක්වාම උදහස වගුරනු ලබන්නේයයි කීවේ. මේ කතා කරන්නේ මොන සතිය ගැනද? දැන් ඔබට උගන්වපු දේවල් එක්ක මොකද්ද මේ කතා කරන සතිය? මේ තමයි 70 වෙනි සතිය. සති 69ක් ඉවරයි යේසුස් වහන්සේගේ මරණයත් එක්ක. ඉතුරු වෙලා තියෙන එක සතියයි. ඒ සතිය ගැනයි මෙතන කතා කරන්නේ. මේ කාට බාර දෙන සතිය ගැනද නැත්නම් අවුරුදු 7 ගැනද මේ කතා කරන්නේ? බලන්න මේ පදේ දිහා. ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් කඩන්නේය. නවත් කඩන්නේය. පාලු කරන්නෙක් පිළිකුල්ව මුදුන පිටට එන්නේය. පාලු කරන දේ පිටට නියම වූ තීන්දුව දක්වාම උදහස වගුරුණු ලබන්නේයයි කිව්වේ. මේ කතා කරන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ට දෙන සතිය ගැනයි. මෙතන ඔහු කියලා කතා කරන්නේ ඒ විරුද්ධ ක්‍රිස්තුස් ගැන. ඔහු ප්‍රකාශ වෙන්නේ සාම දූතයෙක් හැටියට. ඇවිත් දැන් ඊශ්‍රායෙල් වල බලාගෙන ඉන්නවා තමන්ගේ තුන්වෙනි දේවස්ථානය හදන්න. පළවෙනි දෙවෙනි දෙක හදපු ස්ථානයේම තුන්වෙනි දේවගෘහය හදන්න බලාගෙන ඉන්න අවුරුදු ගාණක් තිස්සේ ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නවා. ඔබ ඉන්ටර්නෙට් ගිහිල්ලා චෙක් කළොත් මේ ඔක්කොම දැනගන්න පුළුවන්. ඔවුන් කියනවා දවස් 3න් මේ දේවගෘහය හදලා ඉවර කරනවා කියලා. දවස් 3යි ඒක කිව්වෙත් මීට අවුරුදු ගානකට උඩදී දැන් ඊටත් වඩා ඉක්මනින් ඉවර කරයි තියෙන අධි තාක්ෂණය යොදලා මේ ගෘහය දවස් 3න් ඉවර කරනවා කියලා උන් කියනවා. තියෙන ප්‍රශ්නේ තමයි මේක තියෙන්නේ පලස්තීනුවන් අතේ. ගාසා තීරේ තමයි මේ කොටස තියෙන්නේ. මේ දෙගොල්ලෝ අතර නිතර යුද්ධ පවතින හේතුව ඔය භූමියයි. යුදෙව්වන් බලාගෙන ඉන්නවා මේ භූමිය අත්පත් කරගෙන තුන්වෙනි දේවගෘහය හදන්න. බයිබලයේ කියනවා තුන්වෙනි දේවගෘහය උන් හදනවා කියලා.
ඒක හදන්න ඒ භූමිය උන්ට ලැබෙන්න ඕනේ. පලස්තීනුවන් මේ භූමිය දෙන්නේ නැහැ. යුදෙව්වන් උත්සාහ කරන මේ භූමිය ගන්නට. නිතර ඔවුන් අතර ආරවුල් පවතින්නේ මේ හේතුව නිසා. මෙහෙම ඉද්දී මේ විරුද්ධ ක්‍රිස්තුස්, ඒ කියන්නේ ඒ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය සම්පූර්ණ ආවේශවන මනුෂ්‍යයා. ඔහු තමයි විරුද්ධ ක්‍රිස්තුස් වෙන්නේ. ඔහු සාමයේ දූතයෙක් හැටියට තමයි ප්‍රකාශ වෙන්නේ. පළවෙනි අවුරුදු 3මාර සාමකාමී කියලා කියන්නේ ඔහු සාමයේ දූතයෙක් හැටියට ප්‍රකාශ වෙනවා. ඔහු පුදුම සහ ලකුණු කරන්නට යනවා. බයිබලයේ කියන ලෝකයා ඔහු පස්සේ ගමන් කරන්නට යනවා. මේ සාම දූතය ඇවිත් යුදෙව්වෝ සහ මේ පලස්තීනුවන් අරාබිකරය සම්පූර්ණ සාම ගිවිසුමක් යටතට ගේනවා. සාම ගිවිසුමක් යටතට ගේනවා. එතන ඉඳලා තමයි මේ අවුරුදු 7 පටන් ගන්නේ. සාම ගිවිසුමක් ගන්නවා. බයිබලයේ කියලා මේ කතා කරන්නේ ගිවිසුම ගැන. ඊළඟට කියනවා සතිය මැදදී, ඒ කියන්නේ අවුරුදු 7 මැදදී මේ ගිවිසුම ඔහු කඩනවා. මේ කතා කරන්නේ අන්තිම සතිය ගැන. දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. දෙවන් වහන්සේ එළිදරව් කළ සති 70 69ක් ඉවර වුණා යේසුස් වහන්සේගේ මරණයත් එක්ක. අන්තිම 70 වෙනි සතිය තියෙන්නේ යේසුස් වහන්සේගේ රහස් පැමිණීමෙන් පස්සේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ මරණයත් එක්ක සති 69ක් අවසන් වූ තැන ඉඳලා 70 වෙනි සතිය ආරම්භ වන තැන මේ කාලය උන්වහන්සේ යුදෙව්වන්ට එළිදරව් කළේ නැහැ. මේ ටික හොඳට අහගන්න. මේ කාලයේ යුදෙව්වන්ට එළිදරව් කළේ නැහැ. යුදෙව්වන්ට එළිදරව් කළේ මේ සති 70 ගැන විතරයි. සති 70 ගැන විතරයි. 69ත් 70ත් අතර තියෙන මේ කාලය උන්වහන්සේ යුදෙව්වන්ට එළිදරව් කළේ නැහැ. ඒ කැලෙන්ඩරේට ඇතුල් කළේ නැහැ. ඒක යුදෙව්වන්ට දැනගන්න සැලැස්සුවේ නැහැ. මේ කාලය සම්පූර්ණ අන්‍ය ජාතීන්ට දුන්නු කාලයක්. යුදෙව් නොවන, ඊශ්‍රායෙල් නොවන ලෝකින්න අනිත් සියලු ජාතීන්ට දුන්නු කාලය තමයි මේ කාලය. මේ කාලය නිශ්චිතවම අවුරුදු කීයද කියලාත් බයිබලයේ. මම ඔබට ඒවා පැහැදිලිව කියනවා. ඒවා මගේ වචන නෙවෙයි. මම කියන දේවල් නෙමෙයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. මේ කාලයේ අවුරුදු කීයද කියන එක පැහැදිලිවම දේව වචනේ කියා තිබෙනවා. හලෙලූයා. මේ කාලය ආරම්භ වෙන්නේ යේසුස් වහන්සේගේ මරණයත් එක්ක. මේ කාලය අවසන් වෙන්නේ ශුද්ධවන්තයන් ඔසවා ගැනීමත් එක්ක. මේ කාලය අවුරුදු 2000යි. මම දන්න ඔබට ප්‍රශ්න ඇති වෙනවා. මට සවන් දෙන්න අවසානයේ දක්වාම මම මේවා පැහැදිලි කරා. කොහොමද පාස්ටර්යා අවුරුදු 2000යි කියලා කියන්නේ? මම නෙමෙයි, ඒක බයිබලයේ කියන්නේ. අපි පෙරළමු හොසෙයා 6 වෙනි පරිච්ඡේදයේ ඇයි මේ ඊට කලින් මම ඔබට මෙහෙම කියන්න. ඇයි මෙම කාලය යුදෙව්වන්ට නැත්නම් ඊශ්‍රායෙල් වරුන්ට එළිදරව් නොකළේ? මම මේ යුදෙව්වෝ කියලා කතා කරන්නේ විශේෂයෙන් ඊශ්‍රායෙල් වරු මේ වෙද්දි. පොදුවේ ඔක්කොම ඊශ්‍රායෙල් වරු තමයි. නමුත් අර රාජධානි දෙකක් හැටියට වෙන්වීම නිසා දකුණු රාජධානිය යුදෙව් රාජධානිය හැටියට වෙන් කළ නිසා ඔවුන් විතරයි දැන් දේශයේ ඉන්නේ. උතුරු රාජධානිය දේශේ නැහැ. ඊශ්‍රායෙල් රාජධානිය දේශේ නැහැ. ඒකයි මම යුදෙව්වෝ කියලා කතා කරන්නේ. හරි? පොදුවේ ගත්තොත් ඔක්කොම ඊශ්‍රායෙල් වරු තමයි. දැන් හොඳට අහගන්න. දැන් මම ඔබට කිව්වා දැන් මේ ටික හොඳට අහගන්න ඕනේ නැත්නම් වැදගත්ම කොටස මෙයයි. මේක හොඳට ආත්මයට ඔබේ මනසට ගන්න හොඳින් අහගන්න. නැවත මේ රෙකෝඩින් එක තියෙන ඔබට නැවත නැවත අහන්න පුළුවන්.
ඇයි මේ සති 69 ඉවරුණු තැන් ඉඳලා 70 වෙනි සතිය ආරම්භ වන මේ කාලය ඇයි යුදෙව් කැලෙන්ඩරයට ඇතුල් නොකළේ? ඇයි දෙවියන් වහන්සේ මේක යුදෙව්වන්ට එළිදරව් නොකළේ? ඒකට හේතුව තමයි යුදෙව්වන් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා. අපි නැවත යමු මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ ඉඳලා 29 වෙනි පදේ දක්වා. අනේ අනාගත වක්තෘවරුන් මරන්නා වූ ඊළඟට එව්වන්ට ගල් ගසන්නා වූ යෙරුසලම කිකිලි ඇගේ පැටවුන් පියාපත් යටට එකතු කරන්නාක් මෙන් තිගේ දරුවන් එකතු කරගන්නට මම කී වරක් කැමති වුනේම්ද? ඒත් නුඹලා කැමති වුණේ නැත. බලව නුඹලාගේ ගෘහය නුඹලාට පාළු කොට අත්හරිනු ලැබේ. මක්නිසාද නුඹලාට කියමේ ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දේයයි නුඹලා කියන තෙක් මෙතෙන් පටන් නුඹලා මා දකින්නේ නැතයි කීසේක. උන්වහන්සේ එහෙම කියලා තමයි 24 වෙනි පරිච්ඡේදයේ පටන් ගන්නේ තියෙන්නේ. උන්වහන්සේ දේවමාලිගාවෙන් පිටතට ආවා. උන්වහන්සේ යුදෙව්වන් සමග හිටපු අන්තිම දවස තමයි මෙතන කතා කරන්නේ. යුදෙව්වන් සමග සම්බන්ධකම් පවත්වපු අන්තිම දවස ගැනයි මෙතන කතා කරන්නේ. මොකද්ද මෙතන කියන්නේ? 39 වෙනි පදේ කියනවා මම නුඹලාට කියමි ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දෙක්යි නුඹලා කියන තෙක්. මේක නියම පරිවර්තනය තමයි. නැවත නුඹලා මට අඬ ගසන තුරු නුඹලා මාව දකින්ට යන්නේ නැහැ. මොනතරම් භයානක ප්‍රකාශ. යුදෙව්වන් එක්ක දෙවියන් වහන්සේගේ තිබුණු සම්බන්ධතාවය මෙතනින් නැවැත්තුවා. උන්වහන්සේ නවත්වලා එතනින් පිටතට ආවා. ඇවිත් කිව්වා නැවත නුඹලා මට අඬගසන තුරු මාව දකින්ට යන්නේ නැහැ. 21 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයත් බලමු. එබැවින් නුඹලාට කියමි. එබැවින් නුඹලාට මම කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලාගෙන් අහක් කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. දෙවියන් වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේ ගෙනාවේ යුදෙව්වන්ට. උන්වහන්සේ කියනවා දැන් මම නුඹලාගෙන් ඒක රැගෙන ඵල උපදවන වෙනත් ජාතියකට දෙන්න. ඒ ජාතියට දෙන්න උන්වහන්සේ ජාතිය වෙතට හැරුණු දවස තමයි 23 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ කතා කරන්නේ. තවත් මන් නුඹලා ළඟට එන්නේ. ඇයි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා? තවත් මගේ මුහුණ නුඹලා දකින්නේ නැහැ. නුඹලා මට හඬ ගසන තුරු නැවත මන් නුඹලා වෙතට යන්නේ. එතනින් තමයි මේ අවුරුදු 2000 ආරම්භ වෙන්නේ. යුදෙව්වෝ යේසුස් වහන්සේට හඬ ගසන්ට යන්නේ කවදද කියලා ඔබ දන්නවද? කලින් කිව්වා. අවුරුදු 7 පීඩා කාලේ අවුරුදු 3මාර පහු කරන විටයි. දෙවනි අවුරුදු 3මාර පහු කරගෙන ඒ යුද්ධය බිහිසුණු වෙලා ඒක ඔවුන්ට තව දුරටත් කරගෙන යන්න බැරි තැනට ඒ අවුරුදු 3මාර අවසානයේ අවුරුදු 3මාර පටන් ගැනීමේම ගිවිසුම කඩන විට ඒ කියන්නේ ඔවුන් මේ විරුද්ධ ක්‍රිස්තුස්ව පිළිගන්නේ මෙසාය හැටියට. ඇයි ඔව් එච්චරට හාස්කම් මුළු ලෝකයම ඔහුට මුලා වෙනවා. ඔවුන් මෙසාය හැටියට තමයි යුදෙව් සම්භවයක් ඇති මිනිසෙක් තමයි මේ විරුද්ධ ක්‍රිස්තුස් වෙන්නේ. ඔහුව මෙසාය ලෙස තමයි ඔවුන් පිළිගන්නේ. හැබැයි සතිය මැදදී කිවිසුම කඩලා පාලු කරන පිළිකුලක් මුදුන පිටට එනවා කියලා කියන්නේ දැන් මෙහෙම දේවල් යේසුස් වහන්සේ උපදින්න පෙරත් සිදු වෙලා තියෙනවා. ඌරෙක්ව ගෙනල්ලා දේව ගෘහයේ කපපු සිද්ධීන් තියෙනවා. දෙවෝ ඌරන්ව පිළිගන්න සතෙක් නෙවෙයි. ඒ නිසා
යම් අය කියනවා මේ දේවස්ථානයට ඌරෙක් ගෙනල්ලා කපන්ට යනවා කියලා. මේ පාලු කරන පිළිකුල කියන්නේ ඒකයි කියලා. නමුත් මන් දකින දේ දේව වචනයට අනුව විරුද්ධ ක්‍රිස්තුස් තමන්ගේ රූපය ගෙනත් ඒ ගෘහේ තියන්ට යනවා. තමා දෙවි කියලා තමන්ට නමස්කාර කරන්නට කියන. මෙන්න මේ ගිවිසුම කඩලා මේ වන ක්‍රියාකලාපයත් එක්ක තමයි යුදෙව්ව දකින්ට යන්නේ මේ මෙසාය නෙවෙයි කියලා. මේ විරුද්ධ ක්‍රිස්තුස් කියලා උන්ගේ ඇස් ඇරෙන්ට යන්නේ එදාට. එතන ඉඳලා යුද්ධ තියෙන්නේ. ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ නවීන තාක්ෂණයෙන් යුද්ධ කරලා ජය ගන්න. ඉස්රායලය කියන්නේ පොඩි රටක්. පොඩි සෙනගක් ඉන්නේ. හැබැයි මුළු ලෝකෙම බයයි. ඔවුන්ගේ තාක්ෂණයට. ඔවුන් හරිම අහංකාරයි. යුදෙව්වෝ කියන්නේ හරිම අහංකාර සෙනග. ඔවුන් අන්‍ය ජාතීන්ව තමම සලකන්නේ සුනකයෝ හැටියට. එනිසා ඔවුන් තමන්ගේ හැකියාවන් තුල යුද්ධ කරලා මේක ජයග්‍රහණය ලබන්නට යනවා. නමුත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඔවුන්ට බැරි වෙන තැන ඔවුන්ගේ ඇස් ඇරෙන්ට ගන්නවා. එදා කුරුස්සේ කැන ගහලා අපි මැරුවේ අපේ මෙසායාව කියලා. අන්න එදා ඔවුන් උන්වහන්සේට අඬ ගහන්නට යනවා. මම ඔබට පෙන්නපු මේ බයිබල් පදයේ මේ අනාගත වාක්‍ය ඉෂ්ට වෙන්නේ. ඔවුන් එදාට ආරාධනය කරන්නට යනවා මෙසායාට. උන්වහන්සේ කිව්වා නුඹලා නැවත මට කතා කරන තුරු. ඔවුන් කතා කරන විට යේසුස් වහන්සේ සෝගත්තු සෙනගත් පොළොවට එනවා. ඒද්දී ඊශ්‍රායලට විරුද්ධ වෙන්න හැම ජාතියක්ම උන්වහන්සේ සමූල ඝාතනයක් කරනවා. හර්මගොදොන් කියන යුද්ධය ඇති වෙන්නේ ඔන්න ඔතන තමයි. හර්මගොදොන් කියන මිටියාවත දැන් සූදානම් මේ යුද්ධෙට. ඒකේ කියනවා පරලොන් කොච්චරක්ද ලේව්ස්ව යනවා කියලා ඉල්දරව් පොතේ. 6 මාසයක් තිස්සේ මිනි වල්ලනවා කියලා කියනවා. කොච්චර මැරෙනව ඇද්ද? ඒ වගේම උන්වහන්සේ කියනවා උන්වහන්සේ පක්ෂීන්ට ආරාධනය කරනවා කියනවා මේ මිනි කණ්ඩ ඉජිලිහුණි වගේ පක්ෂීන් වගයක් ගැන. දැන් මෙවැනි අමුතු පක්ෂීන් වගයක් ඒ හර්මගොදුන් කියන මිටියාවතට සංක්‍රමණය වෙමින් තියනවා කියලා තොරතුරු තිබෙනවා. මේ ඇත්ත. මේක මේ අවුරුදු 7 භයානක කාලයක්. බලන්න යේසුස් වහන්සේ කිව්වා මතෙව් 21 වෙනි පරිච්ඡේදයේ මේ පදයට යමු පාස්ටර් 24 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයට මක්නිසාද ලෝකේ පටන් ගැන්මේ සිට මේ දක්වා නූනා වූ මතු කොයි කාලකවත් නොවෙන්නා වූ මහත් පීඩාවක් ඒ කාලෙහි වන්නේය. මේ අවුරුදු 7 ගැනයි කියන්නේ. මේ අවුරුදු 7 ගැන යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ කියන ලෝකේ පටන් ගැන්මේ ඉඳලා මේ දක්වා සිදු නොවුණු මතු කවමදාකවත් සිද්ධ නොවෙන තරුණු පීඩා කාලයක් මේ කාලේ වන්නේ. පොඩක් හිතන්නකෝ ලෝකේ ආරම්භයේ ඉඳලා මේ දක්වා කොච්චර දරුණු පීඩා කාලවල තිබිලා තියෙනවද? ජලගැල්මෙන් විනාශ කිරීම සුළුපටු දෙයක්ද? ගිනි සහ ගෙන්දගම් වස්වල සොදොම සහ ගොමොරාව විනාශ කළා. ජලගැලීම්, කඳු නායයන්, ගිනි කඳු පිපිරීම්, භූමිකම්පා මේ වගේ කොච්චර දේවල් අතීතයේ තිබිලා තියෙනවද? හිට්ලර් ලක්ෂ 60ක් යුදෙව්වෝ විෂවායු කාමරගත කරලා විෂවායු දාලා මැරුවා. අපි දන්න මේ මෑතක සුනාමි ආවා. කොච්චර විනාශයන් ඉතිහාසයේ වෙලා තියෙනවද? යේසුස් වහන්සේ කියනවා මේ අවුරුදු 7 තුල වන පීඩාව ලෝකේ පටන් ගැනීම ඉඳලා මේ තාක් වෙලත් නැහැ මතුවට වෙන්න යන්නේ. හිතන්න මේ අවුරුදු 7 මොන තරම් විනාශකාරී යුගයක්ද? 6 මාසයක් මිනි වල්ලනවලු. වල්ල ගන්නට බැරි තැන පක්ෂියෝ ඇවිත් ඒ මිනි කනවලු. පරලොන් ගානක් කියනවා එලිදරව් පොතේ ලේ උස්ප යනවා කියලා. ලෝකේ කවදාවත් එවැනි ඝාතනයක් සිද්ධ වෙලා නැහැ. එච්චර භයානක කාලයක් මේ අවුරුදු 7 ඒකේ දෙවනි අවුරුදු 3. පළවෙනි අවුරුදු 3 සාමකාමී වුණත් අවුරුදු 7 ආරම්භයේම දෙවියන් වහන්සේගේ උදහස වැගිරීමේ දේවල් මේ පළවෙනි අවුරුද්දේ ඉඳලම තියෙනවා. ඉතින් මේ දෙවනි අවුරුදු 3 අවසානයේ තමයි යුදෙව්වෝ
මෙසායට ආරාධනය කරන්නේ. එතන තමයි උන්වහන්සේ එන්ට යන්නේ. උන්වහන්සේට ආරාධනා කරන තුරු උන්වහන්සේට යන්නේ නැහැ. හරි මං අමතර සමහර දේවල් ඔබට කියනවා මේවා ඔබට වැදගත් නිසා. දැන් මේ අවුරුදු 69 අවසානයත් 70 ආරම්භයත් අතර මේ කාලය අන්‍ය ජාතීන්ට ගැලවීම ලබන්ට යුදෙව් නාගරිකත්වය ලබන්ට දෙවියන් වහන්සේ දීපු කාලය. මේකේ කැලෙන්ඩරේට එළිදරව් කළේ නැහැ. එකම දේ නැවත නැවත කියන්නේ ඔබේ අවධානයට ඔබේ ආත්මයට මේව ඇතුල් කරන්න ඕන නිසා. ඉතින් මම ඔබට කිව්වා මේ කාලය අවුරුදු 2000ක් කියලා. දැන් ඒක මම කොහොමද කිව්වේ කියන එක ඔබට ඔප්පු කරන්නම්. අපි හොසෙයා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පදවලට යමු. හොසෙයා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයත් දෙවෙනි පදයත්. වරෙල්ලා අපි ස්වාමින් වහන්සේ වෙතට හැරී යමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය. උන්වහන්සේ අප සුව කරනවා ඇත. පහර දෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත. දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත් කර අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන පිණිස තුන්වෙනිදා අප නැගිටවනවා ඇත. මේ අනාගත වාක්‍යයක්. හරි? හොසෙයා තුලින් දෙවියන් වහන්සේ කිව් අනාගත වාක්‍යයක්. මේ කියන්නේ හොඳට අහගන්න. මේ කියන්නේ යේසුස් වහන්සේ යුදෙව්වන්ව අතහරින ලද ඒ මොහොත තුල ඉඳලා පවතින කාලය ගැනයි. හරි? දැන් ඒක එහෙමමයි කියලා ඔබට හරියටම දැනගන්න මම කැමති ඔබ 5 වෙනි පරිච්ඡේදය හොසෙයා 5 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදයේ 15 වෙනි පදයට ගෙනියන්න. හොසෙයා 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. ඔවුන් දඬුවම් විඳ මාගේ මූණ සොයන තුරු මම මාගේ ස්ථානයට හැරී යන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත. හලෙලූයා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ යුදෙව්වන්ව අතහරින මොහොත. මොකද්ද කියන්නේ? ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු. ඔබ බැලුවොත් මතෙව් 27 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ අපි කලින් කිව්වා මතෙව් 23 39. එතන කියනවා නුඹලා නැවත මාව සොයන තුරු මාගේ මුහුණ නුඹලාගෙන් මාගේ මුහුණ තවත් නුඹලා දකින්නේ නැහැ. මතෙව් 23 39 කියනවා යේසුස් වහන්සේ වුන් ප්‍රතික්ෂේප කළ නිසා නුඹලා නැවත මාව සොයන තුරු මගේ මුහුණ දකින්නේ නැහැ. මෙතනත් කියන්නේ ඒකමයි. ඔවුන් දනුවම් විද මාගේ මුහුණ සොයන තුරු මම මාගේ ස්ථානයට හැරී යන්නෙමි. හලෙලූයා. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත. මේ කතා කරන්නේ මේ කාලේ. මතෙව් 23 වෙනි පරිච්ඡේදය අප කියපු දේම තමයි මෙතන කියන්නේ. මේ අනාගත වාක්‍යයේ හැටියට ඔවුන් යේසුස් වහන්සේව අතහැරියා. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වුණා. උන්වහන්සේ කිව්වා තවත් නුඹලා මාව දකින්නේ නැහැ. මට හඬ ගසන. හරි? ඉතින් ඔවුන්ටම මෙතන අනාගත වාක්‍යය කියලා තියෙනවා. මේවා ඔවුන් තේරුම් ගත්තේ නැහැ. මෙතන කියනවා ඊළඟට 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඊළඟට වනදේත් ඔවුන් කියනවා එන්න අපි ස්වාමින් වහන්සේ වෙතට හැරී යමු. මේ අවුරුදු 3මාර තුල සිදුවන දේ ගැන මෙතන කියන්නේ. හැරී යමු. අපිව ඉරා දැමුවේ උන්වහන්සේ. උන්වහන්සේම අප සුව කරනවා ඇත. පහර දෙන උන්වහන්සේම අපේ තුවාල බඳිනවා ඇත. අපිව අතහැරිය උන්වහන්සේ, අපිව ඉරා දැමුවේ උන්වහන්සේ. මේ විනාශය අපිට සිදුවුනේ උන්වහන්සේ අපිව අතහැරිය නිසා. ඒ නිසා උන්වහන්සේම අපිව සුව කරනවා. අපි උන්වහන්සේ වෙතට හැරී යමු. දෙවනි පදේ කියන දේ. දෙදවසකට පසු උන්වහන්සේ අපිව ජීවත් කර අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වන පිණිස තුන්වෙනිදා අප නැගිටවනවා. ඔවුන් කියනවා අපිව ඉරා දැමුවේ, අපිව අතහැරියේ, අපිට පහර දුන්නේ. මේ
ඔක්කොම සිද්ධ වෙන්නේ අපිට දවස් දෙකකටයි. තුන්වෙනි දවසේ අපිව ජීවත් කරනවා. මෙතන දවස් දෙකයි මේක ප්‍රොපේතමය භාෂාවක් නැවත අර සතිසැත්තෑව වගේම මෙතන දවස් දෙකයි කියලා කියන්නේ අවුරුදු 2000. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට එක දවසක් අපිට අවුරුදු 1000ක් මෙන්න. පෙරලන්න දෙවනි පේත්‍රස් තුන්වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට. දෙවනි පේත්‍රස් තුන්වෙනි පරිච්ඡේදයේ නමුත් ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතක නැති නොකරල්ලා. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මිනිස්යාට අවුරුදු 1000ක් දෙවියන් වහන්සේට එක දවසක්. උන්වහන්සේට එක දවසක් මිනිස්යාට අවුරුදු 1000ක්. මේක මේ නිකන් කියපු කතාවක් නෙමෙයි. ආවට ගියාට කියපු කතාවක් නෙමෙයි. බලන්න මේකේ මාතෘකාව මොකක්ද කියලා උඩට ගිහින් මේ කතා කරන බයිබල් පදවල උඩට ගිහිල්ලා බලන්න ඒකේ මාතෘකාව මොකක්ද කියලා. ස්වාමින් වහන්සේ ගීම ප්‍රමාද වන නමුත් එය සන්තක බව. යස්මස් ගීම ගැනයි මෙතන කතා කරන්නේ. සමහරු ඒක ප්‍රමාදයයි සැලකුවා. මේ මාතෘකා දැම්මේ මාතෘකා සුද්ධාත්ම වහන්සේ දීපු දෙයක් නෙමෙයි. නිසා මේ මාතෘකා සමහර ඒවා නිවැරදි නෑ. මෙතන කියන්නේ ස්වාමින් වහන්සේ ප්‍රමාද වන නමුත් උන්වහන්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. උන්වහන්සේ වචනය බොරු කරන්නේ නැහැ. උන්වහන්සේට කරන්න බැරි එකම දේ එච්චරයි. වචනේ කියා තිබෙන ලෙස්සම හැම දෙයක්ම සිද්ධ වෙනවා. මෙතන කතා කරන්නේ යේසුස් ගීම ගැන. එහෙම කතා කරමින් තමයි සුද්ධාත්ම වහන්සේ පේදුරුතුමා තුලින් කියන්නේ අපිට අවුරුදු 1000ක් උන්වහන්සේට එක දවසක් වගේ. උන්වහන්සේට එක දවසක් අපිට අවුරුදු 1000ක් වගේ. ඒතර මෙතන කියනවා අපිව අතහැරිය දවස් දෙකකට. මේක ප්‍රොපේතමය භාෂාවක්. මෙතන කතා කරන එක දවසක් අවුරුදු 1000ක්. මේක අනාගත වාක්‍යයක්. මේ කාලය ගැන මම පැහැදිලිව ඔබට පෙන්නුවා. මෙතන යුදෙව්වෝ කියන්නේ අපිව දෙවියන් වහන්සේ අතහැරිය දවස් දෙකකට. තුන්වෙනි දවසට අපිව ජීවත් කරන්නේ. මොකද්ද තුන්වෙනි දවස? තුන්වෙනි අවුරුදු 1000 මොකක්ද? දහසක් අවුරුදු රජ. තුන්වෙනි අවුරුදු 1000. අවුරුදු 1000ක් නැවත යුදෙව්වොත් එක්ක උන්වහන්සේ ඔසවගත්තු සෙනගත් සමග මේ පොළව පාලනය කරන්න. තුන්වෙනි දවස කියලා කියන්නේ මේ දහසක් අවුරුදු රජකමයි. දැන් මෙතන මේ අනාගත වාක්‍යය කියනවා අපිව අතහැරියේ. අපිව ඉරා දැමුවේ. අපිට පහර දුන්නේ දවස් දෙකකට. ඒ කියන්නේ අවුරුදු 2000කට. දැන් මේ අවුරුදු 2000 ආරම්භ වෙන්නේ. දැන් වටිනාම හරියට ඇවිල්ලා. මේ අවුරුදු 2000 ආරම්භ වෙන්නේ යේසුස් වහන්සේගේ මරණයත් එක්ක. ආලේපලත් තැනැත්තාව සති 69ක් ඉවරවන තැන මරණෝ. තියෙන්නේ එක සතියයි. ඒක තමයි විරුද්ධ ක්‍රිස්තුස්ගේ සතිය. ඒකට අපිට දැනගන්න ඕනේ සති 69ත් 70ත් අතර කාලය. දැන් අපි බයිබලෙන් දැක්ක පැහැදිලිව ඒක අවුරුදු 2000ක්. ඒක ආරම්භ වෙන්නේ යේසුස් වහන්සේගේ මරණයත් එක්ක. යේසුස් වහන්සේ මැරුණේ කවදද? ක්‍රිස්තු වර්ෂ කීයද උන්වහන්සේගේ මරණය? ඔව් මුළු ලෝකයම විශ්වාස කරන්නේ ක්‍රිස්තු වර්ෂ 33 යේසුස් වහන්සේ. මේක හරියටම දැනගන්න යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ මොන අවුරුද්දේද කියලා. මුළු ලෝකයම විශ්වාස කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1 යේසුස් වහන්සේ මැරුණා. මේ ඉපදුණා කියලා. මුළු ලෝකෙම බයිබල් විශාරදවරු මේ ගැන හොයලා ගවේෂණය කරලා ඔවුන් හොයාගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 2ත් 4ත් අතර තමයි යේසුස් වහන්සේ උපත. බයිබලයේ කියන තොරතුරුයි ඒ කාලවල් ගැන මං කිව්වර රජවරුන්ගේ පොත් ඒ කාලවල් ඒවා සම්බන්ධව කරපු ගවේෂණ තුලින්
ඔවුන් හොයාගෙන තිබෙනවා ක්‍රිස්තු වර්ෂ 2ත් 4ත් ක්‍රිස්තු පූර්ව 2ත් 4ත් අතර කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වගේ තමයි යේසුස් වහන්සේ උපත ලබලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ කියද්දී එක ආරෝහණ ක්‍රමයට ගණන් බලනවා. ක්‍රිස්තු පූර්ව කියද්දී එක අවරෝහණ ක්‍රමයට ගණන් බලනවා. හරි? ක්‍රිස්තු වර්ෂ කියද්දී 1 2 3 4 5 කියලා ඒ විදිහට යනවා. ක්‍රිස්තු පූර්ව කියද්දී අනිත් පැත්තට යනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ එකට කලින් අවුරුදු 3ක් හරියට නිශ්චිතවම මාස දවස් යේසුස් වහන්සේ ඉපදුණු දවස් අපි කවුරුත් දන්නේ නැහැ. හරියටම නිගමනය කරලා මේ දවස මෙන්න මේ මාසේ මේ එහෙම කියන්න බෑ. යම් කිසි දවස් ගානක මාස ගානක වෙනසක් තියෙන්න පුළුවන්. අපි දක්වන මේ සටහන් වල ඒක මම විතරක් නෙමෙයි මුළු ලෝකවාසී බයිබල් විශාරදවරුන් කියන දෙයක්. නමුත් ක්‍රිස්තු පූර්ව 2ත් 4ත් අතර යේසුස් වහන්සේ උපත ලබලා තියෙනවා. උන්වහන්සේ අවුරුදු කීයක් ජීවත් වුණාද? 33 මහරක් කියලා කියනවා. එතකොට උන්වහන්සේගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 30 දී. එතන ඉඳලා අවුරුදු 2000ක් එකතු කළොත් 2030 අපි ඉන්නේ 22. මේවා බොරු නෙමෙයි. මේවා සත්‍ය. මේ දෙවියන් වහන්සේ දානියෙල්ට මේ කැලෙන්ඩරේ එළිදරව් කළේ. ඔබ දන්නවද මේ කැලෙන්ඩරේ යේසුස් වහන්සේ අනුමත කළා. අන්න ඒකයි වැදගත්ම දේ. උන්වහන්සේ අවසාන කාලේ ලකුණු ගැන කියද්දී දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ එළිදරව් කළ මේ කැලෙන්ඩරේ අනුමත කරනවා. පෙරලන්න මතෙව් 24 වෙනි පරිච්ඡේදයට. මතෙව් 24 වෙනි පරිච්ඡේදය. පාලු කරන්නෙක් පිළිකුඩ මුදන පිටට එන්නේ කියන 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය මම කියන්නම් 24 15 දැන් මේ අවසාන කාලය ගැන ලකුණු යේසුස් වහන්සේ කියාගෙන එද්දි බලන්න කියන දේ එබැවින් අනාගත වක්තෘ දානියෙල් විසින් කියන ලද නම කියලාම කියනවා. අනාගත වක්තෘ දානියෙල් විසින් කියන ලද පාලු කරන පිළිකුල සුද්ධස්ථානයේ තිබෙනවා නුඹලා යම් කලක දකින්නහුද. මේ පාලු කරන පිළිකුල ගැන කතා කළේ දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ විතරමයි. බලන්න යේසුස් වහන්සේ ඒ කොටසයි අරගෙන කතා කරන්නේ. මේකෙන් මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ දානියෙල්ට කිව් අනාගත වාක්‍යය උන්වහන්සේ අනුමත කරනවා. ඒ මුළු අනාගත වාක්‍යයම අනුමත කරනවා මේ කොටස තුලින්. ඒ කියන්නේ කාල වකවානු යේසුස් වහන්සේ අනුමත කරලා කතා කරනවා. බොහොම පැහැදිලි. ඒතර ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ක්‍රිස්තු වර්ෂ 30 මට මාස ගානක වෙනසක් තියෙන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 30 දී සිද්ධ වුණා. එතනින් අන්‍ය ජාතීන්ගේ යුගය එයෝන් එක පටන් ගත්තා. ඒ අවුරුදු 2000ක් බව අපි පැහැදිලිව දැක්කා හොසේ 6 වෙනි පරිච්ඡේදයෙන්. එතන කියනවා අපිව අතහරින්නේ දවස් දෙකකට. තුන්වෙනි දවසට තුන්වෙනි අවුරුදු 18 අපි ජීවත් වෙන්න යනවා. එතකොට මේ දවස් දෙක අවුරුදු 2000ක්. ක්‍රිස්තු වර්ෂ 30ට 2000ක් එකතු කළාම 2030ට මේ අවුරුදු 2000 ඉවරයි. ජීවත් වෙන්නේ මොන අවුරුද්දද කියන එකත් එක්ක. තව කොච්චර කාලයක් අපිට ඉතුරුව තියෙනවද කියන එක. තව දෙයක් ඔබට කියන්න ඕනේ. අපි 2030 වෙනකන් ඉන්න යන්නේ මේ අවුරුදු 7 මේ 2000 ඇතුළත නොවුනොත් හොඳට අහගන්න.
තේරු නැත්තම් අත උස්සන්න මං ආයෙ කියනවා. මේ විරුද්ධ ක්‍රිස්තුස්ට දුන්නු අවුරුදු 7 මේ 2000 ඇතුළත නොවුනොත් තමයි අපිට 2030 වෙනකන් කාලේදී. හොසෙය 6:2 කිව්වේ දවස් 2කට අපිව අතහරිනවා, 3 වෙනි දවසට අපිව ජීවත් කරනවා. දැන් එතන 3 වෙනි දවස කියන්නේ දහසක් අවුරුදු රජකම නම් දවස් 2 ඉවර වෙද්දිම 3 වෙනි අවුරුදු 1000 පටන් ගන්නවා නම් මේ 7 තියෙන්න ඕනේ 2000 ඇතුළත. එහෙම වුණොත් 2030න් 7ක් ආපස්සට ආවොත් තේරෙනවද මං කියන්නේ ඔයගොල්ලන්ට? කාට හරි අපහැදිලිද? 2030න් ආපස්සට 7ක් ආවොත් 2023. ඒ කියන්නේ අපි මේ ඉන්නේ අන්තිම අවුරුදු වල කියන්න බෑ අන්තිම මාසවල. නමුත් සභාවට අවුරුදු 2000ම දීලා තියෙනවා. තව අපි ඉන්ට යන්නේ උපරිම. මේ බයිබලයේ සාක්ෂි කොටගෙන මම ඔබට අවුරුදු 7යි. ඒ 2000න් පිටට 7 ගියොත් 2000න් පිටට 7 ගිහින් 7 අවසානයේ 3 වෙනි දවස් දහසක් අවුරුදු රජකම පටන් ගත්තොත් තව 7ක් 2030 වෙනකන් අපි ඉන්ට යනවා. අද ලෝකයේ සිදුවන දේවලුත් එක්ක 7ක් ගැන හිතන්නටත් බැරි තත්වයක් ඇවිත් තිබෙනවා. මම ඔබට මේ බයිබල් පදේ පෙන්නලා මේක තවත් පැහැදිලි කරන්නම්. මෙතනින් මම අවසන් කරන්නට යනවා. අපි පෙරළමු දෙවනි තෙසලෝනික දෙවනි පරිච්ඡේදයට. තෙසලෝනි වරුන්ට පවුල්තුමා ලිව්වේ එක ලිපියයි. ඒ ලිපිය යේසුස් වහන්සේගේ මේ රහස් පැමිණීම ගැන හොඳට පැහැදිලිව පවුල්තුමා කතා කළා. හැබැයි කාලයක් යද්දී පවුල්තුමාට දැනගන්න ලැබුණා උන්වහන්සේගේ පැමිණීම ගැන වැරදි අදහස් තොරතුරු තෙසලෝනික වරුන්ට ඒ සභාවට ඇවිත් තියෙනවා කියලා. ඔවුන් ඒ ගැන වියවුල්ව ඉන්නවා කියලා පවුල්තුමාට දැනගන්න ලැබුණා. ඒ නිසා පවුල්තුමා තවත් ලිපියක් ලිව්වා වුන්ට. ඒක තමයි දෙවනි තෙසලෝනික යවුම් පත්‍රය. ඒක දෙවනි පරිච්ඡේදයේ මම කියවන්නම් පළවෙනි පදේ ඉඳලා. සහෝදරයනි, අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන ස්වාමින් වහන්සේගේ දවස ලන් වී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක් මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකලමෙන හැටියටද අපි නුබලාගෙන් ඉල්ලමුව. දැන් අර තෙසලෝනි වරුන්ට ඇවිත් තිබෙන වාතාවරණය උඩයි පවුල්තුමා මෙහෙම ලියන්නේ. ඔහු කියනවා ස්වාමින් වහන්සේගේ වචනය ලං වී තිබේයයි ආත්මයෙන්වත් අපෙන් දවස ලන් වී තිබේයයි. හරි, මේ දවස ගැනයි කතා කරන්නේ. උන්වහන්සේ කිව්වා දවස වේලාව කවුරුවත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වා මමවත් දන්නේ නැහැ කියලා උන්වහන්සේ පොළවේ ඉද්දි. පවුල්තුමා මෙතන කතා කරන්නේ දවස් ලන් වෙලා තිබෙනවා කියන. දැන් ඔවුන්ට ඇවිල්ලා තිබිච්ච පණිවිඩය තමයි අහවල් දවසේ උන්වහන්සේන්ට යනවා කියන එක. ඒක කාටවත් කියන්න බෑ. හරි? ඔව් කියනවා අපගෙන් ලැබුණාක් මෙන් පෙන්වන ලියුමකින්වත් කවුරු ඇවිල්ලා කිව්වත් ආත්මයන් වහන්සේ මට කිව්වා කියලා කිව්වත් පිළිගන්න එපා කියලා පවුල්තුමා කියනවා. හරි? ඊළඟට ඔහු තුන්වෙනි පදේ බලන්න. ඔහු ලකුණු දෙකක් පෙන්නනවා. රහස් පැමිණීමට කලින් සුදවන්තය ඔසව ගන්නට කලින් සිදුවිය යුතු. ඔහු කියනවා කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරින්ට මක්නිසාද ඇදහිල්ලෙන් වැටී යාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මිනිසයා එලිදරව් වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේ. ඔහු තවත් ලකුණු දෙකක් කියනවා. වැදගත්ම ලකුණු දෙකක්. ඔහු කියනවා සභාව ඔසව ගන්නට කලින් ඇදහිල්ලේ වැටී යාමක්. ඒ වගේම විනාශයේ පුත්‍රයා වන පාපයේ මිනිසයා එලිදරව් වෙන්න. මේවා කලින් වුණොත්
තමයි ඒක වෙන්න යන්නේ. දැන් මම මේ පණිවිඩය ලැබපු මට උගන්වපු දෙවියන් වහන්සේගේ මිනිසයා. ඔහු මේ ඇදහිල්ල වැටි යාම ගැන ලස්සන උදාහරණයක් ගත්තා. ඔහු ඇහුව ඇයි ඇදහිල්ල වැටි යාමක් තියෙන්නේ? ඔහු ගත්ත උදාහරණය තමයි ගිඩියොන් සහ 300 දෙනාලත් ජයග්‍රහණය. විනිශ්චයකාරයා පොතේ තියෙන සටනක්. ඉස්රායෙල්ට විරුද්ධව මිදියන්වරු සටනට ඇවිත් තිබුණා. ගිඩියොන් ඉස්රායෙල් ගෝත්‍ර 12 දැනුවත් කළා යුද්ධයට යන්න මිනිසුන්ට එන්න. 32000ක් ආවා. දෙන්නස කිව්වා මෙතන බය සහ තැතිගැන්ම ඇති සෙනග ඉන්නවා ඔවුන්ට යන්න කියලා. ගිඩියොන් මේක කිව්වහම 22000ක් හැරිලා ගියා. 10000 ඉතුරුනේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා මේ 10000ට කියන්න අහවල් විලෙන් ගිහිල්ලා වතුර බීලා එන්න. බීලා වතුර බොන අතර දෙවියන් වහන්සේ ගිඩියොන්ට කිව්වා බල්ලා ලේව කාලා වතුර බොනවා මගේ. බීලා එන අයව වෙන් කරන්න අනිත් අයව වෙන් කරන්න. බල්ලෝ ලේව කරනවා වගේ ටක් ගාලා වතුර බීලා ආපු අය හිටියේ 300 දෙනයි. අනිත් අය 9700ක් හිටියා. දෙවියන් වහන්සේ කිව්වා මේ 300 දෙනත් එක්ක 300 දෙනාව සටනට ඇරියේ කොහොමද? කලගෙඩි පන්දනුයි දීලා. අඩු පළි දීලා නෙමෙයි උන්වහන්සේ යුද්ධයට ඇරියේ. කලගෙඩි දුන්නා පන්දමක් දුන්නා. ඇයි 22000ක් හැරිලා ගියේ? ඔවුන්ට බය සහ තැතිගැන්ම තිබුණා. ඇයි 9700ක් අයින් කළේ? ඔවුන්ට බය තිබුණෙත් නැහැ තැතිගැන්ම තිබුණෙත්. ඇයි 9700 අතහැරියේ? ඔවුන්ට මේ වැඩේට සම්පූර්ණ හදවතක් තිබුණා. බය සහ තැතිගැන්ම නැති සම්පූර්ණ හදවතක් තිබුණේ නැතුව. ඔහු කිව්වා යේසුස් වහන්සේ එන්නේ අනෙවනි කණ්ඩායමක්. ඉඳ ඇදහිල්ල වැටි යාමක් තියෙනවා. ඇදහිල්ල වැටි යාම සිද්ධ වෙන්නේ ඇයි? දෙවනි ලකුණ මම පැහැදිලි කරන හොඳට අහගන්න. ඔහු මෙතන කියනවා විනාශේ පුත්‍රයා වන පාපේ මිනිසයා එලිදරව් වීම පළමුවෙන් උනොත් මිස ඒක නොපැමිණෙන්නේ. මේ කා ගැනද කතා කරන්නේ? විරුද්ධ ක්‍රිස්තුස් ගැන. බයිබලයේ කියනවා දන්නවලු තමාට ඇත්තේ ස්වල්ප කාලයක්. අවුරුදු 7ක් කියලා. ඒකනුත් අවුරුදු 3මාරක් තමයි ඌට වැඩ කරන්න පුළුවන්. තමන්ට ස්වල්ප කාලයක් ඇති නිසා ඌ උත්සාහ කරනවලු කාලයට ප්‍රථමයෙන් සමහර දේවල් ස්ථාපිත කරන්න. ප්‍රකාශ වෙන්න උත්සාහ කරනවලු. ඉතින් පෞල්තුමා කියනවා යේසුස් වහන්සේ ගීමට කලින් විරුද්ධ ක්‍රිස්තුස්ගේ අභිරහස මොකක්ද උගේ අභිරහස? චිප් එක සලකුණ. ඒ රජයේ තිබෙන ක්‍රමවේදයේ පොළොවේ ස්ථාපිත කරන්නට දරන උත්සාහය. මේ අභිරහස කලින් ප්‍රකාශ වෙන්න ඕනේ. ඒ අවුරුදු 7 තුල කාලය ගැන ඔබට මම කියනවා නම් මේ බයිබලයේ තියෙන තොරතුරු මම දෙන්නේ පදවලට නොගියට මුළු ලෝකයම එක රජයකින් පාලනය කරන්න යනවා. එක ආණ්ඩුවයි මුළු ලෝකෙටම තියෙන්න යන්නේ. ඒ වගේම එකම මුදල් ක්‍රමයයි මුළු ලෝකෙටම තියෙන්න යන්නේ. චිප් එකෙන් තමයි ගනුදෙනු වෙන්නේ. එක ඔවුන් අවුරුදු ගාණක් පරීක්ෂණ කරලා මේ චිප් එක ඇතුල් කරන්නට සුදුසුම තැන හැටියට හොයාගෙන තියෙනවා නල්ල නැත්තම් දකුණු අත. ඒකේ තියෙන බැටරිය charge වෙන්න ඕන කරන උෂ්ණත්වයේ තියෙන ওই ස්ථාන දෙකේ. බයිබලයේ බැලුවා නම් ඔක අවුරුදු ගාණකට කලින් කියලා තියෙනවා. අවුරුදු ගාණක් පරිශන කරලා තමයි ඔක හොයාගෙන තියෙන්නේ. බයිබලයේ ඊට අවුරුදු 1900කට විතර උඩදී යොහන්තුමා කිව්වා මෙන්න මේ ස්ථාන දෙකෙන් එකකටයි ඔක ඇතුල් කරන්න. ඉතින් එකම මුදල් ක්‍රමයක් තියෙන්න යන්නේ ක්‍රෙඩිට් කාඩ් නෑ, කොළ මුදල් කාසි කොළ මුකුත්ම නෑ. චිප් එකෙන් තමයි ඔක්කොම ගනුදෙනු සිද්ධ වෙන්න යන්නේ. මොකක් හරි මුදල් ක්‍රමයක් ඇති. ඒක හැබැයි චිප් එකෙන් තමයි සිදු වෙන්න යන්නේ. එක රජයක්, එක මුදල් ක්‍රමයක්, එක ආගමක්. මුළු ලෝකෙම මෙන්න මේ කියන තැන පවතින කාලයක් තමයි මේ අවුරුදු. මේ අභිරහස කලින් ප්‍රකාශ වෙන්න ඕනෙලු.
මේ ටික හොඳට අහගන්න. කොරෝනාව තුලින් ලෝකෙට ප්‍රකාශ වෙලා තියෙන්නේ මේ අභිරහස. ඔබ දන්නවද මේකේ බිල් ග්‍රේඩ් දැනට ඉන්න පාප් වහන්සේ සෞඛ්‍ය ප්‍රධාන කියන්නේ මේ ලෝක සෞඛ්‍ය ගැන මම කතා කරන්නේ. ඒ වගේම දැනට ඇමරිකාවේ ඉන්න ජනාධිපති ඇතුළු ඉලුමිනාටිස්ලා කියන මේ ලෝකේ ඉන්න ප්‍රකෝටි පතීන් කීප දෙනෙක් එකතුව නිර්මාණය කරපු වෛරසයක් තමයි කොරෝනාව කියන්නේ. ඒක ඔය සතුන්ගෙන් ඇති වුණා ඒ ඔක්කොම ලෝකයට ගෙනාපු බොරු. මේක නිර්මාණය කරපු වෛරසයක් වුහාන් වල ලැබ් එකක එතනින් තමයි මේක ලීක් වුනේ. මේක නිර්මාණය කරන්නට කලින් මේ කණ්ඩායම 2018 2015 වගේ කරපු රහසිගත සම්මන්ත්‍රණ වල ඔවුන්ගේ තොරතුරු එළියට ආවා. ඒ තොරතුරු වල තියෙනවා මේව ඔක්කොම සාක්ෂි පිට ඔප්පු කරමින් තමයි මේ දෙවනස්ගේ මිනිස්සු මේව කතා කළේ. ඒ තොරතුරු වල කියනවා ඔවුන්ගේ එකම අරමුණ එක පාලනයකට ලෝකෙ ගේන්න එක ආණ්ඩුවකට එක රජයක් ලෝකෙ පිහිටවන්න. එක ආර්ථික ක්‍රමයක් එක ආගමක්. ඒක තමයි ඔවුන්ගේ අරමුණ. මෙතනට එන්න ලෝකෙ ජනගහනය වැඩි කියන තීරණයට ඔවුන් ආවා. ඒ නිසා උන්ට ඕන වුණා ලෝකෙ ජනගහනය අඩු කරන්න. ඒකක්. ඒ වගේම මෙතනට එන්න මේ චිප් එක ශරීරයට ගේන්න ඕනේ, ඇතුල් කරන්න ඕනේ. නැත්තම් කවදාවත් මේ තැනට මිනිසුන්ව ගේන්න බෑ. ඔබ දන්නවද චිප් එක ඇතුල් කළාම වන දේ තමයි ඔබ භාගයක් මිනිස්සෙක් භාගයක් රොබෝ කෙනෙක්. ඒක තමයි ඒකේ ඇත්ත. කවදාවත් අපිව මවපු දෙවියන් වහන්සේවත් අපේ මනස පාලනය කරන්නේ නැහැ. උන්වහන්සේ ස්වාධීන කැමැත්ත කියන එක මිනිස්සයාට දීලා තියෙනවා. නමුත් මේ චිප් එක තුලින් මනුෂ්‍ය කැමැත්ත වුන් පාලනය කරන්නට යනවා. ඒක තමයි මේකේ තියෙන භයානකම. ඉතින් මේක ඇතුල් කරන්නට ජනගහනය වැඩි, ජනගහනය අඩු කරන්න ඕනේ. ඒ නිසා උන් ගත්ත ක්‍රියාමාර්ගය තමයි කොරෝනාව. මේ වෛරසය හැදුවේ මිනිස්සුන්ව මරන්න. මේ ඇත්ත දේවල්, මේවා මේ දැන් මුළු ලෝකෙටම එළිදරව් වෙලා තියෙන දේවල්. මොකද උන්ට විරුද්ධව කිසි පියවරක් ගන්න බෑ. මේවා කතා කරපු දෙවියන් වහන්සේගේ මිනිස්සයා මුළු ලෝකෙටම හඬ ගාලා කිව්වා. ඔබව මරන්ට චිප් එකක් හදපු වුන් ඔබව ජීවත් කරන්නට එන්නත් හදයිද කියලා. තමා වෙන්න එන්නත් ගහපු අය මෙතන ඇති. ඉන්න පුළුවන් නේද? ඒක නොදැන වෙච්ච දෙයක්. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ ඇත්ත කතාවයි ඔබට කියන්නේ. එන්නත් ව්‍යාපාරය තාම ඉවර නැහැ. වෙනත් ක්‍රමවලින් හිස ඔසවන්න හදනවා. ඒකත් මම බයිබලෙන් ඔබට පෙන්නන්නම්. ඉතින් නැවත එන්නත් ගහන්න එපා. 2019 තමයි කොරෝනාව ආරම්භ වුණේ, අවුරුද්දේ අන්තිම. 2020 අප්‍රේල් වනකොට මේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා මේ හැම දෙයක්ම ලෝකෙට කිව්වා. සුද්ධාත්මයන් වහන්සේට. ඔහු කිව්වා මේ කවුරුත් නොකියන කාලෙක ඔහු කිව්වා මේ වෛරසය හදපු එකක් කියලා. හැදුවේ මේ කණ්ඩායම කියලාත් කිව්වා. ඊට කාලයක් ගිහින් පස්සේ තමයි මේවා ලෝකෙට එළිදරව් වෙන්න ගත්තේ. ඔහු කිව්වා මේ වෛරසය හැදුවේ කිසි දෙයකට නෙමේ ජනගහනය අඩු කරන්නටත් මේ චිප් එක ශරීරගත කරන්නටත්. ඔහු කිව්වා මේක අසාර්ථක වෙනවා. අසාර්ථක වෙන හේතුව මම ඔබට පෙන්නන්නම්. මේකේ 7 වෙනි පදයට එන්න. මේක අසාර්ථක වෙනවා. මේක අසාර්ථක වෙද්දී ඔවුන් ව්‍යාජ එන්නත් ලෝකෙට ගේන්න යනවා. එතකොට එන්නත් ගැන කිසිම හැඟීමක් ලෝකේ නැහැ. දෙවනන්සේ තුලින් කියපු දේවල් ව්‍යාජ එන්නත් ලෝකෙට ගේන්න යනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි මාත්‍රා හැටියට. ඔහු කිව්වා මේ එන්නත් පරීක්ෂණ වලට ලක් කරපු එන්නත් නෙවෙයි. මේවා පරීක්ෂණ වලින් සෞඛ්‍ය පාස් කරපු එන්නත් නෙමෙයි. මේවා පාස් කරගන්න යන්නේ පගාවන් දීලා. මේ එන්නත් වලින් වෙන්නේ මිනිසුන්ගේ DNA වෙනස් කරනවා. ඒ වගේම කුඩා කම්පියුටර් අංශු, නැනෝ කියන කුඩා කම්පියුටර් අංශු මේ එන්නත් වලින් ඔවුන් ශරීරගත කරනවා. අවසානයේ චිප් එක මනුෂ්‍යගේ ශරීරයට ඇතුල් කිරීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. ඔවුන් කරගන්නට ගිය වැඩේ අසාර්ථක වෙද්දී දෙවනි ක්‍රමයක් හැටියට තමයි එන්නත් ලෝකයට ගෙනාවේ.
මේ දේවල් දෙවනසගේ මිනිස්සු පැහැදිලිව මුළු ලෝකෙටම කිව්වා. මරණ තර්ජන පවාව මේ ලංකාවේ කෙනෙක් නෙවෙයි. මුත් දෙවියන් වහන්සේ කියපු දේවල් කියන්න ඔහු බය වුණේ නෑ. ඔහු කිව්ව අනාගත වාක්‍යයෙන් මේ හැම දෙයක්ම අසාර්ථක වෙනවා. ඊට පස්සේ ඔහු කිව්වා මේ කණ්ඩායම මේක නවත්තන්නේ නැහැ. උන් තවත් පියවරවල් ගන්නට යනවා. ගන්නට යන අනිත් පියවරවල් මොනවාද? ඔවුන් කිව්වා රටවල් දුප්පත් කරන්නට යනවා. රටවල් තුල තියෙන ආර්ථිකය වටන්න යනවා. ඒ රටවල් වල නායකයෝ අල්ලගෙන රටවල් දුප්පත් කරන්නට යනවා. රටවල් වල තියෙන ආර්ථිකය කෘෂි කර්මයේ වටන්න යනවා. රටවල් තුල කැරලි කෝලහල ඇති කරන්නට යනවා. රටවල් දුප්පත් කරලා ඒ රටවල් ඔවුන් මිලදී ගන්න. අද ලංකාව තුලත් සිදු වෙලා තියෙන්නේ මේ දේ. ඒ කියන්නේ මේ රටේ නායකයන් ඔය කියන කණ්ඩායමේ අල්ලස් වලට මුදල් වලට පව් වෙලා තියෙනවා. දන්නවද මේ මෑතක ඉලුමිනාටිස් දැන් ඉන්න ප්‍රධානියාගේ ෆ්ලයිට් එක ඔහුගේ ප්‍රයිවට් ජෙට් එක ආවා ලංකාවට. ඒ මාස කිහිපයකට. මොනාට දාවේ? කාව හම්බෙන්න දාවේ? ඉදන්නේ. අනික මෙච්චර හානියක් වෙද්දිත් මේ රටේ නායකයෝ අයිමුනේ නෑ. එල්ලිගෙන හිටියා විතරක් නෙමෙයි. මට පක්ෂයක් නෑ. මං කාටවත් දොස් කියන්නේ නෑ. ඊළඟට ඒ රට ඒ තත්ත්වෙම පවත්වගෙන යන්න පුළුවන් අයව තමයි අරගෙන ආපහු නැවත ඒ තැන්වල තියාගත්තේ. ඔබ දන්නවද? අද මේ රටේ ඊයෙන් ඇතිවෙච්ච වෙනස සභාවේ යාඥාවට සිදු වෙච්ච. ඒ අරගල ඒ කැරලි කොහලහල ඔක්කොම සභාව කළ යාඥාවට මේ දේශයට ලැබිච්ච උත්තරයක්. මම දන්නවා යම් දුෂ්කරතාවයකට තවත් රටපත් වුණත් දූෂණේ නැති අවංක රටට ආදරය කරන උගත් මෙවැනි දූෂණකම් කරන්ට බය වෙන මිනිස්සු කණ්ඩායමක් රට තුල නැගිටින්න යනවා. ඉතින් මම ඔබට කියන්න ගියේ මේක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් රටවල ඇති වෙලා තියෙන තත්ත්වය. ඔවුන් ගොඩක් රටවල ආර්ථිකය මේ වෙද්දි වටලා තියෙනවා. ලංකාවේ එක වැඩිපුර උනේ ඔවුන්ගෙන් 10%ක් නම් උනේ අපේ අය 75%කට වඩා ඒක කළා. හේතුව ඔවුන් මේ හිටපු රජයට ඕන උනේ පුළුවන් තරම් ගසා ගන්න. හොරකම් කරන්න. ඒ නිසා තමයි ඒක ගොඩක් ලංකාවට උග්‍ර වුනේ. හැබැයි අර එහෙම බලපෑමක් ලංකාවටත් තිබුණා. මම ඔබට පෙන්වන්නට ගියේ නොපනත් කම් කරන්නාගේ අභිරහස කලින් ප්‍රකාශ වෙන්න ඕනේ කියලා බයිබලයේ කියනවා. ඒක තමයි මේ ප්‍රකාශ වෙලා. ඔබ දන්නවද මේ ඊයේ පෙරේදා තායේ එන්නත් ගැන කතා කරා. දැන් අර ක්‍රිකට් ටීම් එකේ 5 දෙනෙක්ව PCR කරලා ඇතුළට දාලා. ඔබ දන්නවද මේ PCR බොරු? PCR ඇත්ත නෙවෙයි. PCR කියන්නේ හොඳ බිස්නස් එකක්. විශේෂයෙන් විදේශීව ඉඳලා ආපු මිනිස්සුන්ගෙන්. එනකොට එහෙන් ගහන්න ඕනේ, ඇවිල්ලා මෙහෙන් ගහන්න ඕනේ. ආයෙ දවස් කිහිපයකට පස්සේ ආයෙ චෙක් කරන්න ඕනේ, ඉවරුනාට පස්සේ චෙක් කරන්න ඕනේ 8000 ගාණි බලන්න කීයක්ද කියලා. ඊළඟට ඔවුන් දාපු හොටෙල්ස් වලට තමයි යන්න ඕනේ. ඔකේ ප්‍රධාන තුන්දෙනෙක් අතර මේ සියලු ගනුදෙනු බෙදිලා ගියා. තුන්දෙනාගේ නනුත් මන් දන්නවා. අවශ්‍ය නැහැ ඒ තොරතුරු. මේවා හොඳ බිස්නස්. ඔවුන්ට අවස්ථාව ලැබුණා නම් අරගල භූමිය එක්කෙනෙක්වත් නෙගටිව් පොසිටිව් නැත්නම් අද මම නෙගටිව් පොසිටිව් කියන එකත් වැරදුනා. නෙගටිව් කියන්නේ කොරෝනා තියෙනවා. පොසිටිව් නෑ. පොසිටිව් කියන්නේ කොරෝනා තියෙනවා, නෙගටිව් කියන්නේ නෑ. ඔවුන්ට අවස්ථාව ලැබුණා නම් ඔය මුළු අරගල භූමියම පොසිටිව් කරනවා. දැන් බලන්නකෝ කිසිම කොරෝනාවක් නෑනේ. මුඛ වැසුනුත් නෑ. මොනවද ඔවුන් කොරෝනාවට කළේ? ඔවුන්ට බැරි වුණා පළවෙනි මාත්‍රාව මුළු රටටම දෙන්න. දෙවනි මාත්‍රාව දුන්නේ තුනෙන් දෙකකට විතර. ඒ කලින් ගහපු අයගෙන්. තුන්වෙනි මාත්‍රාව එකක්වත් ගත්තේ නැහැ. ඔවුන් ඔමික්‍රෝන් කියලා භයානක දේවල් ලෝකෙ පෙන්නුවා. ඒ ඔක්කොමත් එක්ක තමයි මේ අරගල ආවේ. දැන් මුකුත්ම නැහනේ. පේනව නේද මේකේ බොරුවක් කියලා. මේක යම් කිසි කණ්ඩායමකට යටත් වෙලා ඒ මුදල් වලට යටත් වෙලා ඒ කොමිස් වලට යටත් වෙලා කළා ගෙනාපු එන්නත් වලිනුත් කොමිස් ගහුවා පුළුවන්.
බංග්ලාදේශයට ඩොලර් 10ට ගෙනාපු වෙන්නත ලංකාවට ගෙනාවේ 15. ඩොලර් 2ට 3ට ගන්න පුළුවන් කාලේ ගෙනාවේ නැහැ. මේ රට මේ තත්ත්වයට පත් වෙලා ඉද්දිත් මීය පෙරද ඇමති කෙනෙක්ව මේ රජය මේ තත්ත්වයට පත් වෙන්න කලින් එයාව අයින් කළ හේතුව අල්ලස් අරගෙන. මෙච්චර තත්ත්වයට පත් වෙලා ඉද්දිත්. හිතන්න මේ මිනිස්සු ගැන. අපි යාඥා කරලා තියෙනවා ඒ කිසි දූෂිත දේශපාලනඥයෙක් නැවත නම් ඒ සිංහාසන වලට එන්නේ නැහැ කියලා. අපිට අයිතිය තියෙනවා. ඉතින් මම ඔබට කියන්නේ මේවා සත්‍ය. මේවයි ඇත්ත. මේවයි ඇත්ත. ඔවුන් එන්නත් නවත්තන්නේ නැහැ. මේ දේවල් නවත්තන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපි 7 වෙනි පදයට යමු. මම අවසන් කරන්න යනවා. දැන් පවුල්තුමා එහෙම කියාගෙන ඇවිල්ලා 7 වෙනි පදේ මෙහෙම කියනවා. මක්නිසාද නොපනත් කමේ අබිරහස. අර මං කියපු දේවල් දැනටම ක්‍රියා කරන්නේ. නමුත් තමා පහ කරනු ලබන තුරු දැන් වළක්වන්නා වූ කෙනෙක් සිටී. ඒ අබිරහස ක්‍රියා කරනවා. නමුත් කෙනෙක් ඉන්නවලු තමාව ගන්නකම් මේක පොළවේ ස්ථාපිත වෙන්න නොදී මේක වළක්වගෙන. කවුද? ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ සභාව. තමාව පහ කරනකම්, ඒ කියන්නේ මේ පොළවෙන් අයින් කරනකම්, පොළවෙන් සභාව අයින් වෙන්න නම් යේසුස් වහන්සේ වලාකුළු අතරට එන්න ඕනේ. සභාව ගන්නතුරු මෙතන තවත් සුභාරංචියක් තියෙනවා. අපි පීඩා කාලයට ඉන්න යන්නේ නැහැ. සභාවින්ට යන්නේ නැහැ. සභාව පීඩා කාලයට කලින් ඔසවා ගන්නට යනවා. සභාවින්ට යන්නේ යේසුස් වහන්සේ නතුරු විතරයි. ඒ සභාව වළක්වගෙන ඉන්නවා. දැන් මෙතන කියන්නේ ඒ වළක්වන කෙනා මේක නැති කරනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා තියෙන්න යනවා. හැබැයි තමා ඉන්න තුරු ඒක වළක්වගෙන ඉන්නවා. වළක්වගෙන ඉන්නවා කියලා විතරයි කියන්නේ. ඒ නිසා මේ පැමිණිය දේවල් මේ ලෝකෙට සිදු වෙලා තියෙන දේවල්. ඔය කොරෝනා පිළිබඳ සහ ඔය දේ මූලික කරගෙන ඔය කණ්ඩායම විසින් සැලසුම් කළ දේවල් දිගටම ක්‍රියාත්මක වෙන්න යනවා. මේ පෙරේදාද කොයිද මම ටීවී එකේ දැක්කා ප්‍රවෘත්ති වලට මම විශේෂයෙන් ප්‍රවෘත්ති බලනවා මේ තොරතුරු දැනගන්න ඕන නිසා තවත් මොකද්ද ප්‍රභේදයක් ගැන කතා කරනවා. ඔබ දන්නවද? කාලේ නෑ එච්චර දුරට යන්න. අවසාන කාලේ හොඳම ව්‍යාපාරයේ බයිබලයේ කියන දෙයක් මම මේ කියන්නේ. එළිදරව් 21 වෙනි පරිච්ඡේදය 17 වෙනි පරිච්ඡේදය. ඒ තැන් වලට ගිහිල්ලා මේවා පෙන්වන්න කාලේ නෑ. අවසාන කාලේ වැඩිම මුදල් උපයන ව්‍යාපාරය වෙන්නේ ඖෂධ කියලා බයිබලයේ. කෙලින්ම ෆාමසි කියලා කියනවා. ග්‍රීක වචන වලින් අරගෙන පෙන්වන්න ඕනේ. ෆාමසි. ඖෂධ ව්‍යාපාර වලින් තමයි නම්බර 1ට මුදල් හම්බ කරන්නට යන්නේ අවසාන. ඒක බයිබලයේ කියන දෙයක්. ඒ නිසා මේ දේවල් බයිබලයේ කියා තිබෙන ලෙසම අද ඉෂ්ට වෙමින් සම්පූර්ණ වෙමින් යනවා. යේසුස් වහන්සේගේ ඊම සිදුවෙන්න බොහොම ආසන්නයි කියන්ට මේ හැම තොරතුරක්ම ඉතාමත්ම. ඉතින් ඔබ කියන්නේ යේසුස් වහන්සේ එනතුරු මේ දේවල් වළක්වන කෙනෙක්. හැබැයි කෙනෙක් දන්නේ නැත්නම් වළක්වන්න. දැන් මම වරදවා හිතන්න එපා මෙහෙම කිව්වට. දැන් ගොඩක් අය එන්නත් ගැහුවා. දැන් මෙච්චර උගන්නපු කතා කරපු අපේ සභාවෙත් 3 දෙනෙක් එන්නත් ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ටිකක් අලුත් අවටින් අයගේ බලපෑම් නිසා ග්‍රාම සේවක ගෙදරට ඇවිල්ලා බලපෑම් කරපු නිසා ඉතින් ගෙදරටම ඒ ගමේම දේවල් සංවිධානය කරපු නිසා ගිහිල්ලා එන්නත් ගැහුවා. ඇයි එන්නත් ගැහුවේ? මේ තොරතුරු නොදන්න නිසා. කොරෝනාව කියන්නේ මොකක්ද? එන්නත් කියන්නේ මොකද? ඔබ දැනටත් ඔය එන්නත් වල නමින් ඒ වෙබ් අඩවි වලට ගිහින් බැලුවොත් ඒවා තවම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. නමුත් ඔක්කොටම ගහලත් ඉවරයි. සාමාන්‍ය එන්නතක් සතුන්ට එන්නත් කරලා කාලයක් බලලා ඊට වඩා සතෙකුට ඔහොම කාලයක් බලලා අවසානයේ මනුෂ්‍ය පිරිසක් අරගෙන උන්ට ගහලා ඔහොම අවුරුදු ගානක පරිශ්‍රණයක් එක්ක තමයි එන්නතක් අනුමත වෙන්නේ.
ඒ මුකුත් නැතුව මේ එන්නත් අනුමත කළා. මේවා කලින් ඔක්කොම සැලසුම් කරගෙන හිටියා වුන්. අර එහෙම නොවුනොත් මෙහෙම යමු කියලා. ඇයි එන්නත් ගැහුවේ? නැති නිසා. අපි ගැහුවේ නැහැ. අපි ඒ කාලේ ඉඳලම බය නැතුව මේ සාක්ෂියට ඉන්නවා සහෝදර චමින්ද. ඒ සභාවේ කමිටියේ මෙම්බර් කෙනෙක්. අදවතේ ඉන්න සහෝදරයෙක් පවුලක්. සභාවට ලොකු ආශිර්වාදයක් වෙච්ච. හොඳ සාක්ෂියක් තියෙනවා. ඔහු දන්නවා. එන්නත් ගැහුවේ නැහැ අපි. අපේ දේශනා ඔක්කොම නෙට් එක ඉන්ටර්නෙට් අපි දෙනවා. මේ දේවල් අපි ඒ තදබල කාලේ විරුද්ධව කතා කරනවා. ඔබ දන්නවද මේ මුඛ වැසුම ඒකත් ගෙනාවේ ඔබව මරන්න. හේතුව ඔබ ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් නැවත ඔබේ ශරීරගත කරන්න. එන්නතින් කරන්නේ ප්‍රතිශක්තිකරණය නැති කරන එක. කවදාවත් ප්‍රතිශක්තිකරණයක් දෙන්නේ නැහැ එන්නතින්. ප්‍රතිශක්තිකරණය නැති කරන්න තමයි එන්නතත් නිර්මාණය කළේ. ඉතින් ඔබ පිට කරන කාබන් ඩයොක්සයිඩ් නැවත ඔබට උරා ගන්න තත්ත්වයට පත් කළාම ඒකින් වෙන්නේ ඒ හානියමයි. අපේ චර්ච් එක ලොක්ඩවුන් රට ලොක්ඩවුන් කරපු කාලවල චර්ච් එකේ දේව මෙහෙයන් පවත්වන්න බැරි වුණා. ඊළඟට ලොක්ඩවුන් ඇරලා අවසර දුන්නා 25ක් එක්ක කරන්න. එහෙම කරන්න දිද්දි අපි සති දෙකක් විතර වගේ තමයි ඔය කණ්ඩායම් දෙකකට රැස්ුනේ. දැන් ඉතින් මුළු සභාව අපි රැස් වෙනවා. කවුරුත් ඒ පළාතේ 2020 දෙසැම්බර් 24 දෙසැම්බර් 31 දේව මෙහෙයන් නොකරද්දී පැත්තේ කවුරුත් කළේ නැහැ. අපි ওই දවස් දෙකම කළා. ඒතු ඇයි අපි තේරුම් ගත්ත අපි තමයි වළක්වන්නේ. ගොඩක් පාස්ටර්ස්ලා කිව්වා මේකට විරුද්ධව හිටියොත් රජයට විරුද්ධව ඉන්නවා කියලා. පොඩ්ඩක් හිතන්න භාර්යාවට කිව්වා පුරුෂයාට යටත් වෙන්න ස්වාමින් වහන්සේ තුල. ඒ කියන්නේ පුරුෂයා ස්වාමින් වහන්සේට විරුද්ධ තැනක හිටගෙන කතා කළොත් භාර්යාවට කිව්වේ ස්වාමින් වහන්සේට විරුද්ධ දෙයට ඔබට යටත් වෙන්න වමනා නැහැ. ඒකයි කිව්වේ. අපේ ජීවිතේ වටිනාම කෙනා දෙවියන් වහන්සේ ඊළඟට තමයි භාර්යාවට පුරුෂයාත් පුරුෂයාට භාර්යාවත් වෙන්නේ. හරි? ඒ වගේම තමයි දරුවන්ටත් කිව්වේ ස්වාමින් වහන්සේ තුල දෙමව්පියන්ට යටත් වෙන්න. මෙහෙම කොන්දේසියක් නැතුවද උන්වහන්සේ රජයට යටත් වෙන්න කියන්නේ? රජේ නියෝග නීති රීති දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ නම් අපි රජයට විරුද්ධ වෙන්න බෑ. බලන්න දානියෙල්ව සිංහ ගුහාවට ගියේ ඇයි? අර මොකද්ද? ඔවුන් 30 දවසක් යනතුරු රජුගෙන් මිසක් වෙන කිසිම දෙවි කෙනෙක්ගෙන් ඉල්ලන්ට බෑ යාඥා කරන්නට බෑ කියලා නියෝගයක් ගෙනාවා. ඒක රජතුමා අත්සන් කළා. ඒක කඩකොලොත් කෙනෙක්ව සිංහ ගුහාවේ දානවා. ඔවුන් මේක සැලසුම් කළේ දානියෙල්ට විරුද්ධව. ඉතින් දානියෙල්ට බොහොම ෂේප් එකේ ඉන්න තිබුණා. යාඥා කරන වේලාව වෙනස් කළා නම්. ඔව් දැනගත්තා දානියෙල් දවසට 3 වරක් යාඥා කරනවා. ඔවුන් බලන්ට එන වේලාවල් වෙනස් වෙලා තිබුණා නම් සිංහ ගුහාවට යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔහු සද්දට යාඥා කරන එක නම් ප්‍රශ්නේ පොඩ්ඩක් හිමින් යාඥා කළා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුගේ තිබිච්ච කවුළු අනිත් මිනිස්සුන්ට බලන් ඇහෙන්න තියෙන කවුළු වහලා ටිකක් හිමීට යාඥා කළා නම් ඒත් සිංහ ගුහාවට යන්න වෙන්නේ නැහැ. දානියෙල් ওই නීතිය දැනගෙනත් ඔහු වෙන්ද වගේම යාඥා. ඔහු දැනගත්තා මේ නීතිය නිරයෙන් පැන නැගුණු මිනිස්සෙක් ක්‍රියාත්මක කළ නීතියක් කියලා. අපි දැනගන්න ඕනේ රජය ගෙනෙන නීති ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවතින පොදු මිනිසුන්ගේ යහපතට ඒක කිසිම සාතනික නමස්කාරයක් නැති දේවල් කියන එක අපි දැනගන්න ඕනේ. දානියෙල් ඒක හොඳට දැනගත්තා. ඔහු වෙන්ද වගේම හිටගත්තා. ඔහු සිංහ ගුහාවට ගිහිල්ලා නැවත එළියට ඇවිල්ලා යුව රජ බවට දේශයටපත් වුණා. ඔබ දන්නවද මේ කොරෝනා නීතිය නිරයෙන් පැන නගුණු අන්ත ක්‍රිස්තුස්ගේ අභිප්‍රාය ඉෂ්ට කරන්නට යම්කිසි මනුෂ්‍ය කණ්ඩායමක් ක්‍රියාත්මක කරපු නීතියක්. ඔබ හයි ඔයගොල්ලෝ සොෆින් මෝල් වලට ප්‍රසිද්ධ ස්ථාන වලට යද්දි මුඛ වැසුම් පැනඳගත්තේ නැද්ද කියලා? පැනඳගත්තා. හේතුව අනිත් මිනිස්සු නිසා. ඔවුන් අපිව දකින්නේ දුෂ්ටයෝ නිසා, දුෂ්ටයෝ වශයෙන් නිසා, අන්නේ හේතු නිසා අපි එහෙම මුඛ වැසුමක් පළඳගෙන ගියා. හැබැයි අපි බය වුණේ නැහැ. මේක කලේ නැත්තම් එන්නත් ගැහුවේ නැත්තම් ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බෑ. අර එහෙමයි මෙහෙමයි අර දවස් ඉඳලා මේවා ක්‍රියාත්මක කරනවා කියලා කියද්දි
අපි දැනගෙන හිටියා කවදාවත් ඒක වෙන්නේ නැහැ කියලා. අපි ප්‍රසිද්ධිය දේශනා කළා ඒක වෙන්නෙම නැහැ. ඒ නීති සම්පාදනය වෙන්නෙම නැහැ. ඒවා සහතික වෙන්නෙම නැහැ. හේතුව අපි වළක්වන්න. මම මේ ඔබට කියන්නේ ඉස්සරහටත් මේ දේවල් තවත් ක්‍රියාත්මක වෙනවා. ඒ තැන්වල අවදි වෙන්න. ඔබ වළක්වන කෙනෙක්. ඔබ දැනගන්න ඕනේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පොළොවේ ක්‍රියාත්මක වන දේවල් මොනවද කියලා. ඉතින් ඒවා ගැන අපි ඇස් අරගෙන ඉන්න ඕන කාලයක්. ඉතින් මේ ලකුණු දෙක දිහා හොඳට බලන්න. ඇදහිල්ල වැටියාම සිද්ධ වෙන්නේ මේ තත්වයන් නිසා. ඔබ දන්නවද මන් දන්නේ නැහැ මෙහි කොහොමද කියන්න. ගොඩාක් චර්චස් වල අපේ පවා ටිකක් සෙනග අඩුයි. ඔවුන්ට සමහර අයට ඉන්නවා කොච්චර අවබෝධ කළත් ඔවුන් ඒක මනසට ආත්මයට ගන්නෙ නැහැ. ඔවුන්ගේ ඇස් ඇරලා තිබෙන්නේ මේ ලෝකේ වෙන සිදුවීම් එක්ක. ඉතින් සමහරු මේ දවස්වල ආර්ථිකය නිසා, තෙල් නිසා, ගෑස් නිසා, උද්දමනය වෙච්ච බඩු මිල නිසා හරි දැනගැන්මක නැති මිනිස්සු ඇදහිල්ලෙන් වැටිලා දුර්වල වෙලා. ඔවුන් පල්ලියට එන්නෙත් නැහැ. ඇයි මේ බය සහ තැතිගැන්ම තියෙන අයව වෙන් කරනවා. මුළු හදවතක් නැති අයව වෙන් කරනවා. බය තැතිගැන්ම නැති මුළු හදවතක් ඇති කණ්ඩායමක් ඔසව ගන්ට උන්වහන්සේ බලාගෙන. දැඩි ඇදහිල්ල වැටියාම තියෙන්නේ ඔය තත්ත්වය. විරුද්ධ ක්‍රිස්තුස්ගේ ඒ අභිරහස දැනටම ලෝකයට ප්‍රකාශ වෙනවා. මේ යේසුස් වහන්සේගේ පැමිණීමේ කාල පරිච්ඡේදයයි. මේ 2000 ඇතුළත මේ අවුරුදු 7 නොවුනොත් අපි 7ක් ඉන්ට යනවා. නැත්නම් තව මාස කිහිපයක් වෙන්න. එනිසා නිරතුරුව සූදානම්. එීමට යන්න ඔබේ රැකියාව ව්‍යාපාරය අතහරින්න ඕනේ නැහැ. ඔබේ අධ්‍යාපනය නවත්තන්න ඕනේ නැහැ. ඔබ විවාහයක් කරගන්න ඉන්නවා නම් ඒක නවත්තන්න ඕනේ නැහැ. ගෙයක් හදන්න ඉන්නවා නම් ඒව නවත්තන්න ඕනේ නැහැ. වාහනයක් ගන්න ඉන්නවා නම් ඒව නවත්තන්න ඕනේ නැහැ. ඔබ කරගෙන යන හැම දෙයක්ම ඔබට කරගෙන යන්න පුළුවන්. බයිබලයේ කියනවා දෙන්නෙක් එතේ ඉන්නවා, එක්කෙනෙක් ගන්නවා, එක්කෙනෙක් අතහරිනවා. දෙන්නෙක් කඹරමින් ඉන්නවා, එක්කෙනෙක් ගන්නවා, එක්කෙනෙක් අතහරිනවා. දෙන්නෙක් නිදිහන ඉන්නවා, එක්කෙනෙක් ගන්නවා, එක්කෙනෙක් අතහරිනවා. ඒ කියන්නේ උන්වහන්සේට ඕනේ එක්කෙනයි කියන එක නෙමෙයි. දෙන්නම ඕනේ. හැබැයි සූදානම් වෙච්ච කෙනා විතරයි යන්නේ. එතනදී නින්ද ප්‍රශ්නයක් නෙමෙයි. නිදා නොගෙන ඉන්න ඕනේ නැහැ. රැකියා නොකර ඉන්න ඕනේ නැහැ. කෑම බීම නොකා නොබී ඉන්න ඕනේ නැහැ. අපේ ජීවිතයේ දේවල් වල අපිට පුරුදු විදිහට සුපුරුදු ලෙස වැඩ කරන්න පුළුවන්. හැබැයි අවශ්‍ය සූදානමයි. මතෙව් 24 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ උපමා කතා 3ක් කියනවා. මේ උපමා කතා 3ම උන්වහන්සේගේ රහස් පැමිණීම පිළිබඳ කතා කරනවා. ඒක දෙවෙනි උපමාව තමයි කන්‍යාවන් 10 දෙනාගේ. කන්‍යාවන් 10 දෙනෙක් මනාලයාගේ පෙරමගට ගියා. මනාලයා ප්‍රමාද වෙද්දී 10 දෙනාම නිදාගත්තා. මනාලයා එනවා කියලා හඬ ඇහුණු වෙලේ 10 දෙනාම නැගිට්ටා. හැබැයි ඇතුළුනේ 5 දෙනයි. ඇයි 5 දෙනෙකුට යන්න බැරි වුණේ? ඔවුන් නියම සූදානම්කමින් ගියේ නැහැ. ඉඳ සූදානමයි වැදගත්. යේසුස් වහන්සේ හැම තැනම කියනවා අවදිව ඉන්න. පරීක්ෂාවට නොඇටෙන ලෙස ඉන්න. සූදානම්ව ඉන්න. මලපතක් මෙන්නේ දවස් නුඹලා කරා නොපැමිණෙන පිණිස අධික කෑමට බීමට වහල් නොවී ඉන්න. ඒ ගොඩක් දේවල් උන්වහන්සේ. ඉඳ ඊමට යන්න අවශ්‍ය මූලික සුදුසුකම තමයි නව උත්පාදනය. පළවෙනි තෙසලෝනි 4:14 එක නව උත්පාදනය. යේසුස් වහන්සේ මැරි නැවත නැගිට්ටේ යයි අදහන අය තමයි එතනට ගියේ. හැබැයි නව උත්පාදනය විතරක් සෑහෙන්නේ නැහැ. වචනයට ප්‍රතිචාර දක්වන. ඒ නිසා මේ කාලේ වඩා දේව වචනය සොයන්න, වචනයට ඔබේ අවධානය යොමු කරන්න, වචනය මෙනෙහි කරන්න. යාඥාවෙන් උන්වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවයන් අඛණ්ඩව වෙනදට වඩා වැඩියෙන් පවත්වාගෙන යන්න. ඔබ දන්නවද මං අවදි වෙන්නේ හැමදාම 3:45ට. 3:45 ඉඳලා 9 සමහර දවස් වලට 10 11 වෙන දවස් තියෙනවා. දෙවියන් වහන්සේත් එක්ක
යාඥාවෙන් නමස්කාරයෙන් ප්‍රකාශන වලින් සහ වචනයෙන් මෙනෙහි කිරීම. ඒ විදිහට තමයි මගේ අනුත් වැඩ කටයුතු වලට මම එළියට. සමහර දවස් තියෙනවා දාලා තියෙන වැඩත් එක්ක වෙනස් වෙන. මුත් වඩා දෙවියන් වහන්සේත් එක්ක සිට ගන්නට. මේ සත්‍යතාවයන්. හලෙලූයා. මොන හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවද අහන්න? මම එන්නත් ගැන මුඛ වැසුම් ගැන දුරස්තර භාවයන් ගැන මම සමහර දේවල් කතා කළා. ඒවා ඔබ දැනුවත් කරන්නට කතා කළේ කවුරුත් මා ගැන වර්ධවා හිතන්න එපා. ඔබ නොදැනුවත්වයි එන්නත් ගැහුවේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඒක ප්‍රශ්නයක් නම් එන්නත් ගහපු කිසි මිනිසෙකුට ගැලවීම ලබන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මින් මතුවට මේ සත්‍යතාවය දැනගෙන ඒවායේ හිටගන්න. මනුෂ්‍යයන්ව මරන්ට වෛරසයක් නිර්මාණය කළ අය කවදාවත් ජීවත් කරන්නට එන්නත් හදන්නේ නැහැ. වෛරසයේ අරමුණ මරණය, එන්නතේ අරමුණ ඉක්මනින් එතනට මිනිසුන්ව ගෙනියන එක. දන්නවද මේ මෑත කාලේ මැරුණු ගොඩක් නළු නිළියෝ ගොඩක් අය එන්නත් වලින් මැරිච්චා. ඒක එහෙම කියන්නේ නැහැ. නමුත් ඇත්ත ඒකයි. ඊළඟ තියෙනවා වීඩියෝස්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කියන්නේ මං හොඳයි. එච්චරට ඔබට පැහැදිලිව උගන්වලා තියෙනවා. මම ප්‍රශ්න කීපයක් අහන්න දෙන්නම්. ගොඩක් කාලය ගත්තා. ගොඩාක් ස්තුතියි. විතාම උමනාවෙන් උනන්දුවෙන් අහගෙන හිටියා. නමුත් එකවරක් අහලා ඔබට මේක මං හිතන්නේ සම්පූර්ණත්වයෙන් සම්පූර්ණ හරය ඔබේ ආත්මයට මනසට ගන්න පුළුවන් ඇති කියලා. ඒ නිසා වීඩියෝ එක තියෙනවා. ඒ ලින්ක් එක අරගෙන ඔබ නැවත නැවත මේ ගැන අහන්න. අපිට සුභාරංචි දෙකක් තියෙනවා මිනිසුන්ට කියන්න. එකක් සභාව අන්ධ වෙලා තියෙනවා යේස්වන්සේගේ පැමිණීම පිළිබඳව. සමහර පාස්ටර්ස්ලා කතා කරන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. තව එක දෙයක් කියන්නම්. ඔවුන් අහන දෙයක් තමයි යේස්වන්සේ කිව්වා සාක්ෂියක් පිණිස සියලු ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේ. දැන් ඊම ගැන කතා කරද්දී සමහර පාස්ටර්ස්ලා අහනවා කී දෙනෙක් මේ වෙද්දි ගැලවීම ලබලා තියෙනවද? ඔබ දන්නවද ලංකාවේ ගැලවීම ලැබපු ප්‍රතිශතය 2% වගේ. එච්චරත් නැද්ද මන්ද? ඊළඟට අහනවා මං ඉතින් කිව්වා 2% කියලා. තව කීයක් ඉන්නවද බලන්නකෝ. මේ ඔක්කොම ගැලවෙන්න ඕනේ නේද? මෙච්චර කාලයක් ගිහිලා 2% නම් මේ කට්ටිය ගැලවෙන්න තව කොච්චර කල් යයිද? යේස්වන්සේ වෙනකන් එන්නේ නැහනේ. එතන කිව්වේ ගැලවෙනවා කියලා නෙවෙයි. ජාතීන්ට සාක්ෂියක් පිණිස සියලු මිනිසුන් සුභාරංචි අහනවා කියලා විතරයි. ඔබ හිතනවද ලංකාවේ කී දෙනෙක් සුභාරංචි අහලා ඇද්ද? ඔබ දන්නවද මේ හිටපු ජනාධිපති අගමැති පවා සුභාරංචි අහපු. සියලු ඇමති මණ්ඩලයේ සුභාරංචි අහලා. මං හිතනවා 80%කට 90%කට එහා මේ රටේ ජනතාව සුභාරංචි අහලා. ඉඳ ගැලවීම ලබනවා කියන්නේ වැරදි තැනක අපි හිටියොත් අපි දන්නේම නැහැ. අර නෝවාගේ කාලේ වගේ යේස්වන්ස ඇවිල්ලා ගිහින්. එහෙම දෙයක් කියලා නැහැ. සුභාරංචි අහනවා කියලා කියන්නේ. දැන් මේ වෙද්දි සුභාරංචිය ලෝකේ ශීඝ්‍රව ගිහින් තියෙනවා. ඔබ දන්නවද මා ළඟ තියෙන මේ පොත ලෝකේ භාෂාවල් 600කට වඩා පරිවර්තනය වෙච්ච සුභාරංචියේ දූතයෙක් මේ පොත. රටවල් 250කට වඩා ව්‍යාප්ත වෙලා තියෙන පොතක්. මම කියපු පාස්ටර් මේ වෙද්දි ලෝකේ බිලියන 6 පහු කරලා තියෙනවා. ඔහුගේ සේවය තුල සුභාරංචිය දීමෙන්. ඔහු විවිධ ක්‍රම පාවිච්චි කරනවා. අන්තර්ජාලය හොඳටම පාවිච්චි කරනවා ලෝකෙට සුභාරංචිය ගෙනියන්න. යේස්වන්ස එන්න ළඟයි. සූදානම් වෙන්න. මේ ලෝකය අපි යන්ට යන ලෝකයේ සෙවණැල්ලක්. මේ ලෝකෙට ආදරය කරන්න එපා. මේ ලෝකෙට ප්‍රේම කරන්න උන්වහන්සේ කිව්වා මට
උන්වහන්සේ මේ ලෝකේ නියම පාරාදීස පොළොව ඔබට අවුරුදු 1000ක් භුක්ති විඳින්න දීලා තමයි ඒ සැබෑ ස්ථානයට ඔබව ගෙනියන්නේ. යේසුස් වහන්සේව දැක ගැනීම තරම් ප්‍රීතියක් මේ ලෝකෙ මොනවයින්ද අපි ලබන්නේ? යේසුස් වහන්සේ මගේ මේ ඇස් දෙකෙන් ඒ අන්වෙසක් වෙලා යන ස්වරූපෙන් සිරුරින් ඒ ලැබෙන තේජවත් ශරීරයෙන් ඒ ඇස් වලින් මම උන්වහන්සේ වේ දවසේ දකින්න යනවා. ඒක ගැන හිතද්දී යහගන්න වචන නැහැ. මොනවද මේ පොළොව ඊට සමාන කරන්න පුළුවන්? මොනවද වටින්නේ? කවුද වටින්නේ ඊට වඩා? ඒ නිසා ඔබ මා ජීවත් වෙන එකම බලාපොරොත්තු වෙන්න. මම ඔබට සුභාරංචි දෙකක් ගෙනියන්න තියෙනවා. එකක් තමයි සභාවන් වලට මේ පණිවිඩය දෙන එක. දෙවෙනි එක තමයි ගැලවීම නොලත් කිතුණුවන්ට සුභාරංචිය ගෙනියන එක. මේ වගකීම් දෙකම අපේ අතේ